එක්කෙනාට මේ හිත ගැන කල්පනාවෙන් ඉන්නකොට මේ හිතට වෙනි හිස් වචන ගොඩක් කතා කරනවා. අපි දැන් ගොඩක් කරාට කරන දේවල් ගැන කතා කරනවානේ. වෙන දේවල් ගොඩක් කතා කරනවානේ. ඒ නිකන් කාල බොනේවා මොන සාමාන්‍යම වගේ අපි කිව්වේ මේක හදන්නේ ඒවා මෙහෙම කතා කරනවානේ. ඒ මාර්ගයේ යනකොට මේ මාර්ගයට හොඳින් ප්‍රවේශ වෙනකොට එයාට හිත බලන්න පුරුදු වෙනානේ. මේ අපි ලෝකෝත්තර භූමියේ එන්නේ අපි පුරුදු වෙන්නේ. අපි දැන් අර මේ නිවන් මඟ මේක හොඳට දැනගන්න ඕනේ. හැමතිස්සෙම මේ අපි නිවන තමයි අරමුණු කරන්නේ. ඒ කියන්නේ අපි නිවන් දකින්නවා කියන අදහසක් හිතේ තියෙන්නම ඕනේ. නිවන් දකින්නවාමයි. ඒක තියෙනවා. ඒ කායන මග්ග, ඒ කායන මාර්ගය, ඒ කායන අරමුණත් ඒකමයි. මේක මේ පුංචි උත්සාහයකින් ගන්න පුළුවන් ප්‍රතිඵලයක් නෙමෙයි. මේක ලොකු තවද පටාචාරට වුණා වගේ ළමයි නැති වෙලා, ගෙවල් නැති වෙලා, අම්මලා තාත්තලා නැති වෙලා, යන්නේනවන් නැති වෙලා ජීවිතේ වෙන්න තියෙන දරුණුම වෙන තියනවා කියලා කියන්නේ කිසිම දෙයක් නැති කෙනෙක් වෙලා. වැටෙන තැනට අපේ හිත වැටෙන්න ඕනි අපිට සසරෙන් ගොඩ එන්න නම්. එහෙම නොවුනත් අතුලාන්තයෙන් අපි මානසිකාරයෙන් එතන එන්න ඕනි. එහෙම නැති කෙනෙක්ට මේ නිවන් මාර්ගය යන්න බැහැ. ඔකට කියන ආදීනව දකින්න. මේ සරණ මඟ කියන එකට මේ මාවතේ ආස්වාදේ ආදීනව නිස්සරණ කියන වචන තුන යනවා. එකට මේ නිවන් මාර්ගය. ආස්වාදේ ලෞකික ජීවිතේ කම්සප ආස්වාද. ඒක ආදීනව නැතුව නිස්සරණයක් එන්නේ නැහැ. එයාට ඉස්සරම එයාට ඒ ගැන හොඳ ජීවිතේ හොඳ මේකක් එන්න ඕනි ඔළුවට. මානසිකාරයෙන්ත් ඒක එනවා. පොඩ්ඩක් හිතනකොට ඒක එනවා. සාමාන්‍යයෙන් කෙනෙකුට සමහරලාට කෙනෙක් මැරලා ඉන්න දැක්කම ජීවිතේම එපා වෙන එකක් වෙනවා. හැමෝටම එක වගේ නොවුනට ඒක කෙනාට සසරේ පුරුදු තියෙනවා. සසරේ ධර්මයට වැදුණු කාරණා තියෙනවා අපි නොදන්න. අපේ ආශ්‍රවවල ගැඹලා තියෙනවා. ඒක කෙනෙකුට හිතෙන්න කෙනෙකුට නොහිතෙන්නත් හේතු තියෙනවා. මේ තුන ඊටාම වැදගත්. බුදුන් වහන්සේ කියනවා මහණෙනි මම ආස්වාදයක් නැහැ කියන්නේ නැහැ මහණෙනි. ආස්වාදයක් තියෙනවා මහණෙනි. හැබැයි ඊටදී ආදීනෝගක් විශාලයි මහණෙනි. ඒ නිසා නිස්සරණේ තමයි එකම කේසරණ කියන්නේ. ආස්වාදය ආදීනව නිස්සරණ. මේක කටපාඩම් කරන තුනක් නෙමෙයි. අපිට හැම දෙයකින්ම සැපයක් දැනෙනවා. නමුත් ඇත්තටම බැලුවොත් ඒක තව ටිකකින් දුකක් වෙනවා. දුකෙන් තමයි කෙලවර වෙන්නේ. දැන් මොහොතකදීම අපි ඇඳුමක් ගත්තත් ඒකේ වෙලාවේ සතුටක් වගේ දැනුණාට ඒක පවතින්නේ. මේ පවතින්නේ නැතිකම තමයි මේ ආදීනව දකින්න කියන්නේ. හැමදේම පවතින්නේ නැහැ. වාඩි වෙලා හිටියොත් ඉන්න අමාරු ටිකක් කරනකොට තොන්ට දෙද. ඉතගෙන හිටියොත් ඉන්න බෑ ටිකක් කරනකොට කකුල් දෙක දෙද. සතපෙලා හිටියොත් දවසේම ඉන්න බෑ තුන ආයෙමත් රිදෙන. ආයෙ ඇවිද යන්නත් බෑ. ඇවිද යනකොට ඒත් රිදෙන. අතරේ ඉරියව්වෙම මිනිස්සුන්ට ඉන්න බෑ. ඒ නිසා මිනිස්සයා උදේ නැගිට වෙලා ඉඳලා ආයෙ දවස ගෙවන්නේ මාරු කර ඉරියව්. ඒකම තමයි අනිත් ඔක්කොටම වෙන්නේ. මිනිස්යාට එක විදිහකට දවසක් ඉන්න බෑ වගේම මිනිස්යාට ඒක මාරු කරන්නේ මේක දුකක් එන හින්දා. මේ ඉන්න දුකයි. මේ ඉන්න දුකයි මාරු කරනවා. මේ ඉන්න දුකයි මාරු කරනවා. ඒකම තමයි අනිත් ඔක්කොම. මේ කෑම කනවා මේක හරි නෑ තව කෑම හොය. ඒකත් රහන ඊගාදාස ඊටදී හොඳ එකක් හොයන්න බලන්න. අර හිටගෙන ඉන්න දුකයි වාඩි වෙනවා වගේ. ආය වාඩි වෙන දුකයි නිදි ගන්නවා. මේක තමයි අපේ කතාව. දැන් මේ පටාචාරට උනා වගේ කෙනෙකුට මනසින් මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒ කෙනාට
මේ ලොකු වීරයක් ඇති වෙන්න හේතු වෙනවා. මේ නිවන් මඟ ගැන. මොකද්ද මේ කියන මේ දුකෙන් මිදෙන මඟ ගැන. හැබැයි දුකෙන් මිදෙන්න ගියාට දුකෙන් මිදෙන්නේ නැහැ. අනිත් කතාව. ඒක නිසා බුදුන් වහන්සේ පෙන්වන්නේ ඒක නිසා මේ චතුරාර්ය සත්‍ය පෙන්වන්නේ. ඒ කියන්නේ දුක තියෙන්නේ නොදන්න කම නිසා බලනකොට. ඔක හොයාගෙන යනකොට තමයි යාට තේරෙන්නේ. දැන් දුකෙන් මිදෙන්න කියාගෙන එයා දුකෙන් මිදෙන්න දැඟලුවයි කියලා මොකද කරන්නේ එතකොට? සැප හොයනවාද? සැප හොයනකොටම තමයි දුක එන්නේ. ඒක පවතින නිසා දුක එනවා. දුකෙන් මිදෙන්න සැප හොයලත් බෑ. එහෙනම් දුකෙන් මිදෙන්න එයා මොකද්ද කරන්න ඕනි කියලා එයාටම දැනෙනවා. එහෙනම් මොකද්ද කරන්නේ මන් දුකෙන් මිදෙන්න කියලා. එතකොට තමයි තේරෙන්නේ දුක තියෙන්නේ දන්නේ නැතිකම නිසා, මෝහය නිසා, අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ නොදන්නකම. එමෙ ඊතුවම තමයි තේරෙන්නේ දැන් අපි කොහොමද පොඩි කාලේ ඉන්නේ කොහොමද අපි මැරෙනවා. මොනවා කරත් ඒක ගෙනියන්නත් බෑ. කරන දේවල් සේරම අර ගොවියට වුණා වගේ ඒවා සේරම වතුරට වැටෙනවා. අන්තිමට මට ඔය කරන දේවල් ගෙනියන්න හම්බෙන්නේ නැහැ. දුකම තමයි ඉතුරු වෙන්නේ. අස්සන්න කුඹුරු සීසෑවට අස්සන්න නෙලන්න හම්බෙන්නේ නැහැ. කරපු දේ ගෙනියන්න බෑ. එහෙනම් ගෙනියන්න පුළුවන්. ගෙනියන්න බෑ මේ පොඩි කාලයකට කරන දෙයක් වැඩක් නැහැ. එතකොට ඒ ගොවියට වෙච්ච දේ මටත් වෙනවා. මේ මොනවා කරත් ගෙනියන්න හම්බෙන්නේ නැහැ. දුකම තමයි ඉතුරු වෙන්නේ. එතකොට යාට නොදන්න කාරණා තමයි ඇයි මැරෙන්නේ කියන්නේ. අවිද්‍යාව තියෙන්නේ මෙතන. ආයි ඉපදෙන්නේ ඇයි මැරෙන්නේ? මොකද්ද මේ ලෝකේ තේරුම? කොටද මං එහෙනම් ආවේ? අයි මම මැරලා ආයි මේ ඉපදෙන්නේ මොකද්ද මේ ඉපදෙන්නේ? කොහොමද ඒක මොකද්ද වෙන්නේ මේ කියලා දන්නේ නැහැ යා. ඇත්තටම ඉපදෙන එක දන්නෙත් නැහැ, මරණ එක දන්නෙත් නැහැ, ඉන්න එක දන්නෙත් නැහැ. දාවතන්ට ඇත්තටනේ ඔය යන්නේ. ඒක තමයි ඇත්ත. සත්‍යනේ දැන් මෙයාට ඕනි. බොරුවට දැන් මේක වැඩක් නැහැනේ දැන් ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න බෑනේ. ඉතින් මේ ජීවිතේ වැසට යකට ඔක සෙල්ලම් කරන්න පුළුවන් කමක් නැහැ. බොරු කියලා වැඩකුත් නැහැ. ඇත්තට මොන දෙන්නවා. එතකොට තමයි යාට තේරෙන්නේ නැහැ. මේක ඇත්ත හොයාගන්න ඕනේ. අන්න සත්‍ය ගවේෂී. බුදුන් වහන්සේ යන්නේ පරම සත්‍ය හොයාගෙන. අපි යන්නේ බුද්ධ පුත්‍රයන් විදිහට බුදුන්ගේ මගේ පරම සත්‍ය හොයාගෙන. එහෙනම් අපි නිවන් දකින්නවා කියලා නිවන් යන අරමුණ එහෙම කිව්වට වචනයක් ඒකේ තේරුමක් එන්නේ නැහැ. නමුත් ඒක තමයි වචනේ කියන්නේ. නියම තමයි දුක්ඛ ගින්න නිවීම නිවන. ඒ විදිහට ඇත්ත ගලප ගන්නවා. මොකද එනම් මේ නිවීම කියන්නේ? දැන් නිවීම මගේ හිතේ ගින්නක් තියෙනවා. ඒ ගින්න නිවුණු තැනයි නිවන තියෙන්නේ. එහෙනම් ගින්න නිවා ගන්නවා. එහෙනම් ගින්න නිවන්න පුළුවන් එකම එක ක්‍රමයයි තියෙන්නේ කායන මගයි තියෙන්නේ. මොකද්ද ඒක? නොදන්න කමයි ගින්නට හේතුව. එහෙනම් මං අවිද්‍යාවට විද්‍යාව ආලෝකේ අවිද්‍යාව ගානාදුරේ මේ සසර මෙරි නුඹත් මාත් මහණෙනි මේ ගියා කියන කතාව විසඳුම ගන්නවා. මොකද්ද මේ සසර? මොකද්ද මේ වෙන්නේ? අන්න ඒක හොයන්න යනවා කියන එක තමයි අපි කරන්නේ. ඒ කියන්නේ අපි සත්‍ය හොයාගෙන යනවා. අපි ඉන්නේ අවිද්‍ය මෝහ ඝන අන්ධකාරය කියන්නේ මෝහය කියන්නේ මුලාව. අන්ධකාරය කියන්නේ අඳුරුයි සිත. මුලාවේ ඉන්න සිතට සත්‍යයක් හම්බ වෙන්නේ නැහැ. එයා ඉන්නේ සදහටම අන්ධකාරය. දැන් මුලාව රැවටීම මොකද්ද මේ ලෝකේ මායාව. මායාවකට රැවටිලා මුලා වෙලා ගමනක් යන. දියේ වැටුණු දණ්ඩ ගහගෙන යන එක නවතින්නේ නැහැ. සසර ඕගේට අහුණු කෙනා
දියසුලියට අහු වුණා වගේ කැරකි මැරි ඉපදි මහණෙනි යමෙක් ගෙල කැපිලා ගිය ලේ ගංගාව මහ මුහුදට වැඩි කියනවා බුදුන් වහන්සේ. ඒ තරම් සසරෝගේ පෙළනවා බුදුන් වහන්සේ. එහෙමනම් අපි මේ මෝහයේ නැමැති අන්ධකාර ගමන මුලාව මකන්න තියෙන එකම තැන තමයි සසර අන්ධකාර. ඒ සසර ඕගේට අහු වෙන්නේ මෙන්න මේ අවිද්‍යාව නිසා, නොදන්නකම නිසා. නොදන්න කෙනා දන්නේ නැහැ, කූඹියා දන්නේ නැහැ, දණ්ඩ උඩ දඟලනවා. දණ්ඩ ගහගෙන යනවා මහ මුහුදට, කූඹියාට කොහොමත් පිළිසරණක් නැහැ, කොහොමත් මරණයම තමයි. මේ විදිහට ඒ මිනිස්සයාටත් ඒක. කූඹියා දන්නේ නැහැ මේක ගහගෙන යනවා කියලා. කූඹියා කොටේ ඇතුලේ ඉන්නවා. සැඟවිලා අන්ධකාරයේ ඉන්න කූඹියා දන්නේ නැහැ මොකක්ද එළිය වෙන්නේ කියලා. බලනකොට ඒ කොටේ හිටියා. මහ වරුසාවට කොටේ ගහගෙන ගියා. දැන් ගඟේ ගහගෙන මහ මුහුදට යනවා. දැන් මේ කූඹියා කවදද සත්‍ය දකින්නේ? එළියට ඇවිල්ලා ඇත්ත දකින්නකොට කූඹියට තේරෙන්නේ අනේ මහ මුහුදේ මම අතරමං වෙලා කියලා. මිනිස්සයා සැපේ කියලා හිතන් ඉන්නේ අර කූඹියා අර කොටේ ඇතුලේ හොයන සැප වගේ. මිනිස්සයා දැන් මේ ජීවිතේ සැපයි කියලා හිතනවා. මිනිස්සයා දන්නේ නැහැ මේ යනවා ගහගෙන සසරක කියලා. මිනිස්සයා කොටේ ඇතුලේ ඉන්න කූඹියා වගේ එතන සැප හොයනවා. නමුත් විශාල ඕකයකට අහු වෙලා ගහගෙන යනවා. එයාටවත් බෑ බේරගන්න. කෙනෙක් අවිද්‍යාව ගණාඳුරේ මිදෙන්න සත්‍ය හොයනවා කියන්නේ එළිය අර කූඹියා කොටෙන් එළියට ඇවිල්ලා එළිය මොනවද වෙන්නේ කියලා බලන එක. මිනිස්සයා අර හැමෝම කියනවා මෙහෙම වෙනවා කියන එක. බුදුහාමුදුරුවෝ කියනවා මම කිව්වත් පිළිගන්න එපා, අහුවත් පිළිගන්න එපා, දැක්කත් පිළිගන්න එපා. තමන්ම හොයා ගන්නවා. තමන්ම ඇස්සරලා බලන්න ඕනේ. එහෙනම් තමන්ටම පේන්න ඕනේ. තමන්ටම දැනෙන්න ඕනේ මේ මිනිස්සු මැරෙනවා, මැරලා වැටෙනවා, මලගවල යනවා, ලෙඩ වෙනවා, කුණු වෙනවා, සත්තුව දකින්නවා, සත්තු එහෙම පණ පිටින් කනවා කියලා කඩාගෙන දුක් විඳිනවා. මේක මහා ගිනි ගොඩක් කියලා දැනෙනවා. අන්න ගිනි ගොඩක් දැනුම් නැති කෙනා නිවන් දකින්නේ නැහැ. ඊගාවෙක. එතන ඊටාම වැදගත් එතන. මොකද්ද ආස්වාදය කියන්නේ? කොටේ ඇතුලේ කූඹියා හැවුවේ ආස්වාදය. මිනිස්සයා මේ ජීවිතේ සැපයි කියලා හොයන්නේ ආස්වාදය. රස්සා කරන්නේ, උදේට දුවන්නේ, සල්ලි හොයන්නේ, ජොබ් කරන්නේ, ව්‍යාපාර කරන්නේ ඔක්කොම ගෙනියන්නේ එකක්වත් බෑ. නමුත් ඒකේ සැපක් ඇති කියලාමයි හොයන්නේ. නමුත් වලගාවට යනකම් විතරයි ඔය සැප. මේක පොඩි කාලේ. ඉතින් ඒක සැපක්ද? ඒකද සැප? කූඹියාට කොටේ ඇතුලේ සැපයිද? මනුස්සයත් ඕගෙට වෙලා. අපි ඇත්ත බලන්න ඕනේ ඇස් දෙක ඇරලා. එහෙනම් අපි බලන්න ඕනේ අපි අපේම ජීවිත දිහා බලන්න ඕනේ. බුදුන් වහන්සේ දැක්කා. මේකේ තියෙන්නේ අපිට ගින්නක්. ගිනි ගන්නවා අපි කියලා පේන්න ඕනේ. ගිනි ගොඩක පේනවා. අර දියසුලියේ කැරකෙනකොට මහා භයානකකමක් තියෙනවා. ඒක සසර ඕගේ පේන්නේ අපිට. ගියාත්නේ කවුද කියලා දන්නේ. මොකෙද්ද කියලා දන්නේ පෙරේතෙද්ද, පණුවේද්ද මොකෙක් හරි සතෙක් වෙන්නේ. සමහරට ලොකු කොහෙද ආයක දුක් විඳින්නේ. මනුස්සාත්මයක් ලැබිලා. මේ බොහොම කලාතුරකින් ලැබෙන මනුස්සාත්මයක්. ධර්මයකුත් එහෙම දැන් සත්‍ය ඇහෙන හැමතැනින්ම ඒ කියන්නේ කොටේ ඉන්න කූඹියාට එළිය ආලෝකයේ එහෙන් මෙහෙන් වැටෙනවා වගේ දැන් පේනවා මේ මෙන්න කතා කරනවා මේක ඇත්ත. එහෙනම් ඇත්ත අපි හොයාගන්න ඕනේ. මනුසාත්මයක් ලැබුණ නැතුව මේ තිරියන් සතෙකුට මේක හොයාගන්න බෑ. ඉතින් මනුසාත්මයක් ඕනේ. දැන් ඒක තමයි මේ ලැබිලා තියෙන්නේ. ඒ වගේට දැන් සත්‍යයත් ඇහෙනවා.
දැන් ඒකත් ඇහෙනවා. අපි මොකද කරන්නේ? අපි තවත් රුපියල පස්සේ දුවනවාද? අපිට රුපියලද ඕනි. කන්න තියෙනවා නම් කුරුල්ලන්ට එළියේ කෑම තියෙනවා නම් ඒ වගේ මොකක්ද අපිට තියෙන ප්‍රශ්නේ? අපි කන්න ටිකක් හොයාගෙන මේ ශරීරය නඩත්තු කරගෙන මේ සත්‍ය තමයි හොයා ගන්නවා. අපිට තියෙන මූලික අවශ්‍යතා ටික අර සත්තුන්ට වගේ. සතාට ඉන්න තැනක් තියෙන්න ඕනි, සතාට ආහාරයක් තියෙන්න ඕනි, සතාට ඒ මූලික අවශ්‍යතා ටික අපිට හරි තියෙනවා. එහෙනම් අපි සත්‍ය ඕනි. සතාට සත්‍ය හොයාගන්න බෑ. අපි ඊගාට සතෙක් වෙන්න යන්නේ. අපි අමාරු වෙටෙන්න යන්නේ. හැබැයි දැන් අමාරු වෙట్లా නෑ. අපි දැන් සත්‍ය හොයාගන්නවා. අපේ හිත හරි කලබලයි. එතනම ගින්න තියෙනවා. අපේ හිත හරි හදිස්සි. එතනම ගින්න තියෙනවා. අන්නේ කලබලේ හදිස්සිය අපිව අමාරුවේ දානවා. මේ නිවන කියන්නේ හිත නවත්තන එකක්. එහෙනම් අපි මේ සිතේ ගින්න නිවෙන්නේ මේ ගිනි ගන්නේ දුවන ඉඳා. මහන ඔබ නවතිනෝ. මම නැවතිලා ඉන්නේ. නෑ මහන ඔබ දුවනවා. නෑ මම නැවතිලා ඉන්නේ. අඟුලිමාලට ගැටලුවක්. මහන බොරු කියන්නේ නැවතිලා කියනවා. නමුත් දුවනවා. මහනගේ හිත නැවතිලා. මගේ හිත කලබලයි දුවනවා. අඟුලිමාල හොඳට ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක්. ප්‍රඥාවන්තයෙක්. නරක උපදේශයකට දුකට වැටිලා. අඟුලිමාල මේක අවබෝධ කරනවා. ඒ ෂණයෙන් ඒක අඟුලිමාලට දැනෙනවා කියපු පණිවිඩේ. අඟුලිමාල කඩුව විසිකලා ස්වාමීනි මොකක්ද ඒ කිව්වේ? මට ඒ සත්‍ය කියන්න කියලා. අඟුලිමාලට තේරෙනවා. අඟුලිමාල යන් අපි ජේතවනාරාමේ. ඔබට මම සත්‍ය කියන්න. ඔබ ඉන්නේ අන්ධකාරයක. ඔබ ඉන්නේ මහා දුකක ගින්නක. ඔක නිවන්න ඕනි අඟුලිමාල. ඒක තමයි ඇත්ත. අපේ හිත තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. අපේ හිත ඇතුලේ ගින්න තියෙන්නේ. දුක තියෙන්නේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ දුකෙන් මිදෙන මඟ. බුදුහාමුදුරුවෝ මේ අභ්‍යවකාශයේ තියෙන ඒවා ගැන නෙමෙයි බුදුන් වහන්සේ හොයන්නේ. බුදුන් වහන්සේ මේ සත්‍ය දුකට වැටෙන්නේ සසර දියසුලියට කැරකෙන්නේ කොතනින්ද මේ සත්‍යව නවත්ත ගන්න පුළුවන්? මේ සතාව මේ දුකට වැටෙන එකෙන් මුදවගන්නේ කොහොමද? එතකොට තමයි බුදුන් වහන්සේ මේ සිත ඇතුලේ දකින්නේ ගින්න. සිත ඇතුලේ ගින්නපත් වෙන්නේ. මනෝ කුබ්බංගමා ධම්ම. මේ හිත ගැන කියන්නේ. මනසමයි මුල් වෙන්නේ. චිත්තේන නීයති ලෝකේ. හිතමයි මහණෙනි මුළු ලෝකෙම. බුදුන් වහන්සේ බම්බයක් පමණ මේ ශරීරය තුලින් තුන් ලෝකෙම පනවනවා. මීට එහා ලෝකයක් නෑ මහණෙනි. රෝහිතක්ක බාහිරින් ලෝකේ කෙලවරක් හොයන්න යන්න එපා. ඔබට හම්බ වෙන්නේ නෑ රෝහිතක්ක. හිත ඇතුලෙන් දකින්න කියලා. හැබැයි මහා ගැඹුරු ධර්මයක්. බුදුන් වහන්සේ හැමෝම ගන්නවා බුදුම විදිහට නියම තැනට අරගෙන ප්‍රශ්න විසඳනවා. දැන් අපි හිතනවා මහණෙනි මේ පෘථග්ජන මිනිස්සයෝ මේ මහා ප්‍රජාව දෘෂ්ටි කාන්තාරයක ඉන්නේ මහණෙනි කියනවා. මොන්ට පිළිසරණක් නැහැ මහණෙනි. මො මිත්‍යා දෘෂ්ටිකයි. මෝහගන අන්ධකාරය. අන්ධකාරය කියන්නේ තොර මොකද්ද මේ බුදුන් වහන්සේ? අපි හිතින් හදාගෙන ඉන්න දික්ටි. දෘෂ්ටි. සම්මා දිට්ඨි කියන්නේ සියලු දෘෂ්ටීන් බුදුන් වහන්සේ කියන අත්හරින්න කියලා. එතන සම්මා දිට්ඨිය හම්බ වෙනවා. ඒක තමයි අපේ මිනිස්සුන්ට තේරුම් ගන්නව බැරි වෙලා තියෙන්නේ. මේ සම්මා දිට්ඨියට එන්නේ කොහොමද කියන්නේ? දිට්ඨියක් නම් ඒක දෘෂ්ටියක්. ඇත්තක් වෙන්නේ නැහැ කියලා. මායාවක් කියලා කියන්නේ. මැජික් එකක්. මැජික් වල ඇත්ත නැහැ.
දැන් කතා කරන භාෂාවේ මැජික් කියන වචනේ කියන්නේ දික්ටි කියන වචනේ. දෘෂ්ටිය. ඒක මායාව. මැජික් එකක්. එහෙනම් අපි මොන හරි දෙයක් හිතන් ඉන්නවනම් දෘෂ්ටියක් ඒක බුදුන් වහන්සේ කියන්නේ සම්මා දිට්ඨියට විරුද්ධයි. ඒක මිත්‍යා දිට්ඨියක් කියන්නේ. සම්මා දිට්ඨි කියලා අමුතුවෙන්ම දිට්ඨියක් නෑ. සියලු දෘෂ්ටීන් මිදුණු තැනට කියන නම තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒක හඳුනා ගන්න ඕනේ. දැන් සිතමයි දෘෂ්ටිය, සිතමයි බොරුව, සිතමයි මායාව, සිතමයි මායя, සිතමයි ඔක්කොම. දෘෂ්ටියත් සිතමයි. ඔන්න ඔතනයි රාස්තේ. බුදුන් වහන්සේ අවබෝධ කරන්නේ සිතමයි මායාව කියලා. විඤ්ඤා මාරූප මංච විඤ්ඤාණං කියලා. බුදුන් වහන්සේ පෙන්නන මේ විඤ්ඤාණය කියන්නේ සිත මායාවක් කියලා. දැන් අපේ හිත මායාවක් නම් දැන් අම්මට දැන් අපේ හිත මායාවක් නම් අම්මේ අපි මේ හිතින් මොනවා හිතුවත් වැරදිනවා. හැබැයි සත්‍ය එහෙමනම් තියෙන හිත අභිභවාගිය තැනක. හිතින් හිතලා නිවන් දකින්න බෑ. ඇත්ත කතාව. නමුත් අපිට සිද්ධ වෙලා තියෙනවා අපි අසරණයි. මානසිකාරේ මායාවෙන් මායාව තේරුම් ගන්න. මායාකාරී හිතින් මායාව අවබෝධ කරනවා. හරිම අමාරු වැඩක්. අපි ඇත්තටම මේ ධර්මය අවබෝධ වෙනකන් අපි දැනගෙන හිටියේ නෑ. අවබෝධ වුණාට පස්සේ තමයි අපිට කල්පනා වුනේ මායාවෙන් මායාව අවබෝධ කරනවා කියපේ මේක අවබෝධ වෙන්නේ මේක පුදුම වැඩක් මේකේ තියෙන්නේ කියන්නේ. ඒක අවබෝධ වෙනකන් කෙනෙකුට තේරෙන්නේ නැහැ. මේ මායාව අවබෝධ කරා කියන්නේ අන්තිමට වෙන්නේ. මේක කවදාවත් කරන්න බෑ. ඒක කරන්න බුදුන් වහන්සේ ප්‍රතිපදාවක් දෙනවා ඒකින්ද. ඇත්තටම මේක මායාවෙන් නෙමෙයි අවබෝධ කරන්නේ. හිතින් නෙමෙයි හිත අවබෝධ කරන්නේ ඥානකින්. ඥානි කියන්නේ හිත නෙමෙයි. හිතින් මිදෙන්න තැනකින් පස්සේ අපිට මාර්ගය හම්බ වෙන්නේ. හිත ඇතුලේ ඉන්නකම් මාර්ගය හම්බ වෙන්නේ නැහැ. අපිට ආර්ය භූමියට ආර්ය ප්‍රතිපදාවට මාර්ගයට එන්න බෑ. මාර්ගයට එන්න හිතින් අයින්ට වෙන්න ඕනේ. ඔන්න ඔතනයි රහස තියෙන්නේ. සිත ඇතුලේ තියෙන ලොකු කතාවක් මේ සිත අපිට මායාව හදපු විදිහ අපි මුලින් ඉඳන් දකින්න ඕනි තැනක් තියෙනවා. මේක හැදෙන හැටිම දකින්න ඕනේ. ඒක එන්න ඕනේ ටිකෙන් ටික දැකගෙන එන්න ඕනේ. නමුත් දැන් අපි නිවන් දකිනවා කියන්නේ සිතේ මිදෙන ගමනක්. මේ නිවන් මඟ අපි මොකක් හරි අල්ලගත්තොත් වැහෙනවා. මොකක් හරි අල්ලගත්තොත් මේ නිවන් මඟ කිසිම දෙයක් අල්ලගන්න බෑ. ධර්මය අල්ලගන්නත් බෑ. මේක පහුරක් අත්තර ගඟෙන් ඒතර වුණාට පස්සේ පහුරත් අත්තරින්න කරේ තියාගෙන එන්න එපා මහණෙනි කියලා බුදුන් වහන්සේ කියනවා. ධර්මය දන්නවා කියන ධර්ම දැනුවත් අත්තරින්න කියනවා. ඒකත් අරගෙන බෑ කියන එන්න. මේ මාර්ගය යන්න බෑ. ඔන්න ඔතනයි තියෙන කතාව. ධර්මයේ දන්නේ දැනුම සේරම සිත මායාව. බොරුව. දැන් ධර්මයේ දැනගන්නවා. ධර්මයේ දැනගත්ත එකම බොරුවක් වෙනවා. මේක පුදුම කතාවක් තියෙනවා මේකේ. අවබෝධුනාම තමයි ඒක තේරෙන්නේ. බුදුන් වහන්සේ මොකද්ද මේ කිව්වේ? මේ පහුර මේ කුල්ලුප මම්මා බේසික්කා මේ පහුර කරේ තියාගෙන ඉන්න එපා කියන්නේ. පහුර අත්තරින්න කියන එක. පහුර අත්තරින්න ඕනි ගඟ මැද්දේ නෙමෙයි. පහුර අත්තරින්න ඕනි තැනට ආවට පස්සේ. එතකන් අපි පහුර කියලා කියන්නේ බුදුන් වහන්සේ මේ පහුරේ උපමාව ඒ සූත්‍රය හොඳට පැහැදිලි කරනවා. තමා විසින්ම බට අරගෙන ගැට ගහලා තමන් විසින්ම පහුරක් හදාගන්න එකයි බුදුන් වහන්සේ කියන්නේ. කොහෙවත් තියෙන පහුරකට නගින එකක් නෙමෙයි. ඒ කියන්නේ අනුන් කියන ධර්මයකට ගිහින් යන්න බෑ නිවන්. තමන්ගේ හිත තමන් දැක්කොත් එතන පහුර හදනවා කියන එකයි කියන්නේ. කොහෙවත් තියෙන පහුරකට නගිනවා කියන්නේ කවුරු හරි කියන බණක් අහලා නිවන් යන්න යනවා. ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ධර්මයේ තියෙන්නේ තමන්ගේ හිත දකින්නම ඕන. නැත්තම් අනිත් එක්කෙනා කවුරු හරි කියන බණක් අහලා නිවන් දකින්න හිතනවා නම් ඒකෙන් වෙන්නේ ඒ පහුර එයාගේ පහුරට අපි නගින්න යනවා. කවදාවත් නිවන් මඟ යන්න බෑ.
අන්න බුදුන් වහන්සේ දීපු උපමාව අපි තේරුම් ගන්න ඕනේ. පහුර අපි හදන්න ඕනේ. අපි අපේ හිත බලන්න ඕනේ. අපි අපේ හිත දකින්න ඕනේ. දකින්නකොට අපිට පහුරක් හැදෙනවා දන්නේම නැතුව. හැබැයි පහුරෙන් ගඟෙන් එතර වෙන්න පුළුවන්. මෙතරින් එතර වෙන්න පුළුවන්. පු탁ජන භූමියෙන් එතර වෙන්න පුළුවන් වෙන්නේ කවදා හරි තමන් පවුර ඇදුවා. එතකන් එතර වෙන්න බෑ. හැමදාම මරණකම් බණ අහලා ඉඳලා සමහර අය මැරලා යනවා. සමහර අය ඉපදිච්ච දවසේ ඉඳලා ඝාතකයෙක්ගේ ඉඳලා මැරලා යනවා. සමහර අය භාවනා කියලා භාවනා කර කර ඉඳලා මැරලා යනවා. සමහර අය සමාධියේ කියලා සමාධියම හොය ඉඳලා සමාධියෙන් මැරලා යනවා. එක්කෙනෙක්වත් නිවන් දකින්නේ නැහැ. නිවන කොහෙද මේගොල්ලෝ අන්තිමට අතන අහු වෙනවා. සමාධියට අහු වෙලා සමාධියෙම හිර වෙලා එතනම ඉන්නේ. අන්තිමට යාට අමතක වෙලා යන්නේ කොහෙද මල්ලේ පොළොවක. අතර යාට නිවන අමතක වෙලා. මේ ගොඩාක් අයට සර්පයා වලිගෙන් තමයි අහු වෙන්නේ. බුදුන් වහන්සේ පෙන්නන්නේ හැමතැනම ඒකයි නිස්සාරණ මග කියන්නේ. නිස්සාරණ මග කියන එකේ තේරුම මේ බඩු මුට්ටු අත්හරින එකක් නෙමෙයි. මේක අත්හරින්න ඕනේ හැමදේම. අද පොය දවස මට එක වචනයක් විතරක් මම නොකිය අනිත් ටික තේරෙනවා කියනවා. ගාථා කියන ඒවා අත්හරින්න වෙනවා. මේ අපි කරන හැමදේම අත්හරින්න. සේරම අත්හරිනවා. භාවනාව, ගාථා කියන එක, සමාධිය, ඔය කියන සේරම අද සමාජය අල්ලගෙන ඉන්නවා. කොටිම කියන දිව්‍ය ලෝකෙත් අත්හරිනවා. ඒක තමයි මිත්‍යා දිට්ඨිය හොඳ මේක කියලා. අපි දකින්නේ ලොකුම මිත්‍යා දිට්ඨිය තියෙන දිව්‍ය ලෝක කියලා. ඒක මුළු ඉන්න සේරම ආගම් වල කියන එකක් නිසා ඒක අනිත් සේරම ආගම් වල වෙලාගෙන ඉන්න එක. බෞද්ධයා කියන්නේ භව නිරෝධෝ බෞද්ධෝ. භව නිරෝධෝ නිබ්බානෝ. බෞද්ධෙක් වෙන්නේ කවදාවත් කොහෙවත් ආයි පතනවා මැරලා යන්නේ. බෞද්ධෙක් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ බ්‍රහ්මයින්ට කියපු එකම එක සූත්‍රයක එක තැනක විතරයි ඔහොම දෙයක් තියෙන්නේ. ඒකයි බ්‍රහ්මයින්ට බුදුන් වහන්සේ කියන්නේ හේතුත් කියනවා. එයාලට පිළිසරණක් නැහැ කියලා. එයාව ගන්න බෑ කියලා කියන්නේ නිවන් මාර්ගට. නමුත් ඒක තමයි අද සමාජය තුළ ඉන්නේ මේ කියාගෙන. දිව්‍ය ලෝකයා කියලා බුදුහාමුදුරුවෝ එහෙම කියලා නැහැ බුදුන් වහන්සේ. මේවා දන්නේ නැහැ මිනිස්සු. බුදුන් වහන්සේ කිසිම දවසක අගය කළා නැහැ. බුදුන් වහන්සේ අගය කරන්න විදිහක් නැහැ. අපිත් දන්නවා ඒකට හේතුව. ඒක කතා කරන එකත් විකාරයක් විහිළුවක් වගේ. මොකද මේ ධර්ම මාර්ගයේ කතා කරන කෙනෙක් ඔයවා කතා කරනවා කියන්නේ ඇත්තටම අපරාධ කාලේ. ධර්ම මාර්ගයේ කතා කරනවා නම් හිත ගැන කතා කරන්න ඕනි. හිතෙන් මිදෙන ආකාරය ගැන කතා කරන්න ඕනි. ප්‍රතිපදාව කතා කරන්න ඕනි. පුහුණු වෙන හැටි කතා කරන්න ඕනි. එච්චරයි. ඒ ටික කරනකොට යාට සිතෙන් මිදෙනවා, දුකෙන් මිදෙනවා, පිරිසිදුවට නිවන් මාර්ග විවර වෙනවා. අනිත් ඒවා මුකුත් ගන්න ඒවා ඔක්කොම පැත්තකට කරලා දැම්මහම ලේසි කතාවක් කරන්න යන්න නැතුව ඉතින් හරි. මොකද ඒකේ තේරුමක් නැහැ. ඒක කිව්වත් තේරුම් ගන්නෙත් නැහැ. ඒ ටික තේරුම් ගන්න කවදාද යා මේ ටික තේරුම් ගත්තොත්. එතකන් අර කොච්චර කිව්වත් අර නැහැ මේ ටිකයි තේරුම් ගන්න. දැන් අපි එමු මාත්‍රකාවට. දැන් හිත දකින්න එක තමයි නිවන් මාර්ග වෙන්නේ. එතකොට හිත දකින්න එක අපිට මුකුත් ධර්මයේ දන්නේ නැති බුදුන් වහන්සේ ගාවට කෙනෙක් ආවම සමහර විට ගෝවියෙක්, සමහර විට වහල් කෙනෙක්, සමහර විට කුජුත්තරා වගේ ඔය නිකන් ඔය ගෙදරක වැඩ මෙහි කාර්යයක්, සමහර විට ඔය නිකන් කාණු සුද්ධ කරන සුනිත සෝපාකලා වගේ නිකන් වැඩ වහල් ජීවිතයක් ගත කරන්නේ. සමහර විට මහා සිටුවරේ, සමහර විට මුකුත් දන්නේ නැති ඉගෙන ගත්තේ නැති කෙනෙක් කොහොමද මේ ධර්ම අවබෝධ කරන්නේ? ධර්මය අහලා ඉගෙනගෙන නැහැ. ඒක කවුරු හරි දේශනා කරන එකක් ඇහුවාම එයාගේ අතේද තියෙන්නේ ඒ කියන්නේ. ඒ කියන්නේ දැන් ධර්මය හොඳට දේශනා කරන කෙනෙක් අහුවම මෙයා ඉගෙනගෙන නැත්නම් එයාට ධර්මය අවබෝධ වෙන්න අර පොතකින් බලන්න බැහැනේ. බැහැනේ. ඔව් එයාගේ පණිවිඩය ගත හැකි. හැබැයි නිවන් දකින්න බෑ නේද? දැනගත හැකි. දැන් මෙහෙම දෙයක් තියෙනවා කියන එක. ඔව්. නමුත් එයාගේ හිතෙන් එයා මිදෙන්න ඕනේ නේද? එයා මිදෙන්න ඕනේ ඉතින් ඒ ධර්ම. මං හිතන්නේ ධර්මයේ පණිවිඩය ගන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක්ගේ දැනුම පරතෝගෝසේ සුතවත් භාවය ගන්න පුළුවන්. නමුත් නිවන් දකින්න ඒක එකක් විතරයි. තව තියෙනවා ගොඩක් දේවල්.
ඒකෝට දැන් එහෙනම් නිවන් දකින්න කියන දැන් ඒක කල්‍යාණ මිත්‍රයාගෙන් අපිට ධර්මය දැන් ධර්මයේ බුදුන් වහන්සේ කිව්වා කියලා ජේතවනාරාමයට ඔක්කොම නිවන් දැක්කේ නැහැනේ. ආනේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ නැහැනේ මේ සේරම එහෙම එක්කෙනෙක් සමහරකට අරමුණු කරා. නවට බණ කියනවා ඉතින් ඔක්කොම අහන් ඉන්නවා. ඒතකොට විචාකා වගේ ඉස්සරහ නුවයිස කෙනෙක් කොහොමද මේ අන්න ඒකයි සුනිත සෝපාක වගේ කොහොමද අවුරුදු 7 සෝවාන්. එතකොට ඒ ධර්මයේ දැන් කිව්වා කියමු. එතකොට එයා කොහොමද සෝවාන් වෙන්නේ? අන්න අම්මට ඒක කියන්න පුළුවන්ද කොහොමද ඒක වෙන්නේ? එයා ඉතින් අර පෙර අපු මේකේ තියාට ඒ ඥානෙ එන්නේ නැතිනේ. නෑ නේද? ඔව් මම නම් කිසිම වෙලාවක එහෙම පෙර ආත්මයකට දාන්නේ නෑ. ඉතින් නැත්තම් අර මේ අසුචි මේ කදින මිනිස්සයා බුදුහාමුදුර කතා කරලා මේ මහාන කරලා එයා සෝවාන් උනේ කොහොමද? ඒකයි අහන්නේ. නෑ අම්මට හිතෙන්නේ කොහොමද? මම හිතන්නේ ඒ ධර්මයේ මොකද එයාගේ හිත මේ ඔක්කොම කල්පිරීම ඕනේ නැහැ මොකද ඊළඟට එයාට ඒ සද්ධාවෙන් මේක කරාම අහගෙන හිටියම එයාට ධර්මය අවබෝධ වෙනවා. ධර්මය කියන්නේ මොකද්ද? බුදුහාමුදුර දේශනා කරන මොකද්ද ධර්මය කියන්නේ? කියන්නේ බුදුහාමුදුර දේශනා කරන නෑ බුදුනාසේ දේශනා කරන මහණෙනි මම කිව්වා කියලාද නුඹලා බණ කියන්නේ? නැහැ ස්වාමීනි. අපි ඔබ වහන්සේ කිව්වා කියලා නෙමෙයි බණ කියන්නේ. එහෙනම් ස්වාමීනි එහෙනම් මහණෙනි අර පොතේ තිබ්බ කියලා නෑ ස්වාමීනි. අපි පොතේ තිබ්බ කියලා නෙමෙයි බණ කියන්නේ. එහෙනම් නුඹලා ධර්ම දේශනා කරන්නේ. ස්වාමීනි අපේ හිත තුළින් අපි අවබෝධ කරගත්ත ධර්මය. හරි ඒක සුනිත සෝපාකට එයාගෙනමයි. තමන් දකින්න ඕනි තමන්ගේ හිත තුළින් ධර්මය. අතන අම්මගේ හිත තුළින් අම්මා සුනිත සෝපාක දැන් අවුරුදු 7න් සෝවාන් අම්මගේ හිත තුළින් අම්මා කොහොමද දකින්න ධර්මය? හිත සකස් කරගන්න ඕන. දැන් සුනිත සෝපාක ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. එතකොට කොහොමද සකස් කරන්නේ? දැන් ඒ සුනිත සෝපාක ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයිනේ. එයාට ඉතින් බුදුහාමුදුරුවෝ එක දවසක් පන්නකොට නේ අර කතා කරලා මහාන වෙන්න කතා කරා මහාන ගිහින් ඔක්කොම නෑ සුනිත සෝපාක අම්මෝය හැමතිස්සෙම සුනිත සෝපාක දැන් සෝවාන්ුනේ සුනිත සෝපාක කොහොමද ධර්මය අවබෝධ කරේ කියන එක අහනකොට ඒක බුදුන් වහන්සේටම account එකට බැර කරන්න යනවා. නමුත් බුදුන් වහන්සේම කියනවා මම නෙමෙයි මට බෑ නුඹලාව නිවන් දක්කන්න කියලා. මට කිසි කෙනෙක් නිවන් දක්කන්න බෑ කියලා බුදුන් වහන්සේ කියනවා. තමා විසින් තම පච්චුප්පන්නංච කියලා අපි කියන්නේ සාන්දිටිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනයිකෝ කියන බණම් සාන්දිටිකෝ කියන්නේ ඔව් ඒයිපස්සිකෝ ඔව් පච්චත්තං පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤෝ හීති කියන්නේ මේක තමන්ටමයි මේ තමන්ටමයි දැනෙන්නේ. තමන්ටමයි ඒක සිතට සාන්දිටිකෝ අකාලිකෝ මේක තුන් කාලයකට අයිති නෑ. ඒහිපස්සිකෝ මේක ඕන කෙනෙකුට බලන්න පුළුවන් ඇවිල්ලා පච්ච මොකද පච්චුප්පන්න නේ මොකද පච්චුප්පන්නන්ත දැන් පච්චුප්පන්නන්ත කියන්නේ මොකක්ද? තමන්ගේ මායි මේ අතේ මේ ධර්මයේ තියෙන බුදුන් වහන්සේ ගාව නෙමෙයි. බුදුන් වහන්සේ සබදාම තියෙන දේ පැහැදිලි කරනවා. අපිට මේ ධර්මය අවබෝධ කරගන්න අපිට මේ හිත ගැන කිව්වට පස්සේ හිතෙන් මිදෙන්න මහණෙනි හිත මිදුණු තැන නිවනයි කිව්වට පස්සේ අපිට මේක අපේ හිත තුලින් දකින්න අපේ හිත දකින්න ඕනේ. අපේ හිතේ ගින්නක් තියෙනවද? අපේ හිතේ මොකද්ද තියෙන්නේ? අපේ හිත දැන් ඔය හිත හැම මොහොතෙම හිතම දැකලා හිතින් මිදුනොත් තමයි එහෙනම් එයා නිවන් දකින්නේ. එහෙනම් සුනිත සෝපාකලා එහෙනම් අවුරුදු 7 රාහුල කුමාරයා එතකොට කුමාර කාශ්‍යප පොඩි හාමුදුරු අවුරුදු 7 සෝවාන් වෙනවා. එතකොට එතකොට අම්මට කියන්න පුළුවන්ද එතකොට මොකද්ද මේ හිතේ මේ හිතේ වෙනස? දැන් අපේ හිතේ අවුරුදු 7 ඒ හිතේ වෙනස මොකද්ද? අවුරුදු 7 එයාට පුළුවන් වුණේ ඉතින් හිත දැකීමෙන්. කොහොමද හිත දකින්නේ? හිතේ මොනවද දකින්න තියෙන්නේ? ධර්මය කියලා 아무තු දෙයක් නැහැ. ධර්මය කියන්නේ සබහා දහමයි. සාමාන්‍ය ධර්මය කියන්නේ පටිච්චසමුප්පාද කියන්නේ ඒක චතුරාර්ය සත්‍ය කියන්නේ සබහා දහම තමයි.
නමුත් අපි හිතන් ඉන්නවා මේ ලොකු දෙයක් මේක ඇති කියලා. අතර මුකුත් නැහැ හිස්. ඒ හිස් කියලා විතරයි අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. නමුත් ඒක අවබෝධ කරන අවුරුදු 7 ළමයි. මුකුත් නැහැ හිස් කියලා ලෝකේ. අපිට බෑ. අපි හිතනවා ධර්මයේ කියලා ගොඩාක් දේවල් තියෙනවා කියලා. එතකොට කොහොමද හිස් කියලා හිතන්නේ? එතකොට කොහොමද ඒක හිස් වෙන්නේ? මෙතනයි ගැටලුව තියෙන්නේ. මෙතනයි ගැටලුව තියෙන්නේ අපිට ඕනේ හිතෙන් මිදෙන මගක්. අපි මේ හැමදේම කරන්නේ අපේ හිත මුදව ගන්න. අපේ හිත මුදව ගන්න බැරි අපේ හැමතිස්සම ගිනි ගන්නවා. අපේ හැමතිස්සම ගිනි ගන්න එක නිවන්න ඕනේ. ඒක අපේ හැමතිස්සම ගිනි ගන්න කියම මුදව ගන්න ඕනේ. දැන් ඔක නිවන් මඟ කියන්නේ. එතකොට හැමතිස්සම හිත දකින්න ඕනේ. හිත මේක ගිනි ගත්තේ. එතකොට හිත මේ වෙලාවේ මගේ හිත මෙහෙම මේ හිත හැමතිස්සම හිත ඇති වෙනවා. දැන් මේ හිත තියෙනවා. ඊට පස්සේ තව හිතක්, ඊට පස්සේ තව හිතක්. දැන් මේ ලොකු ධර්මයක් මේ කතා කරන්නේ. සමහරට පොත්වල බැලුවොත් මේකට කියනවා අභිධර්මී කියලා. මේ අභිධර්මී කියලා ලොකු එකක් නෑ. දැන් මේ හරිය බොහොම සරලයි. මේ බැලුවාම මේ හිත ඊගාව හිත ඊගාව හිත ඊගාව හිත මේ මුකුත් අකුරු දන්නේ නැති අර සුනිත සෝපාගලට මේ හිත දකිමින් මිදෙන්න පුළුවන්. නමුත් අර අභිධර්මයේ කියන ලොකු වචන කතා කරන අයට බෑ. ඒක තමයි වෙන්නේ. ඒකට හේතුව එයාට වෙනවා අර අභිධර්මයේ කියලා එයා හිතාගත්ත ලොකු දේ අයින් කරගන්න. අත්තටම මේකම මෙච්චරයි තියෙන්නේ. මේක හරි සරලයි. ඒ අරමුණ තියාගත්තාම ලිපිනේ මාවත යන ඇඩ්‍රස් එක දැනගත්තා වගේ තමයි. ඒ කියන්නේ අපේ හිත යනවා ගමනක්. අපේ හිත තමයි ගිනි ගන්න. අපේ හිත තමයි මේ දුක් ගින්න ඔක්කොම සැප කේකේ ඔක්කොම ගින්න තියෙන හිතේ. හැබැයි මේ හිතේ තියෙන පළවෙනි ගින්න තමයි මම කියලා කෙනෙක් ඉන්න කියන්නේ. මේ මම ඉන්න මේ මට පේනවා. දැන් හිතනේ බලන්න කිව්වේ නේ. දැන් මේ මන්නේ සුනීත සෝපාක දෙන්න ඒගොල්ලන්ට වෙන හිතන දෙයක් නැහැනේ. ඈ කිසිම දෙයක් නැහැ හිතන්නේ. එයා යන දැන් මේ දහම් මාර්ගය යන එක තමයි. මොකද්ද දහම් මාර්ගය කියන්නේ? මම බුදුන් පාරෙන් පාරෙන් බුදුහාමුදුරුවෝ මේ කරලා කතා කරලා අරගෙන අහනවා මහා තේරුවනේ. ඊට පස්සේ එයාගේ මේක ධර්මය ගැන දෙයි. මං හිතන්නේ ඔහොම දෙයක් නැහැ කියලා. මං හිතන්නේ සාමාන්‍ය සිතුවිල්ලක්. ඒ කියන්නේ මේ ලෝකෙ මුකුත් නැහැ. පුංචි දරුවෙකුට කියන පුතේ මේ සේරම අනිත්‍යයි පුතේ සේරම විනාශ වෙනවා මුකුත් නැහැ පුතේ. ඔය හිත කියන්නේ මහ බොරුවක් පුතේ. මේ ඔය ඔක්කොම අපේ හිතට මැවෙන ওই දෙක අපි හිතට කණ්ණාඩියට වැටෙනවා වගේ. අර කණ්ණාඩියට එක එක වැටෙනවා වගේ. මේ කණ්ණාඩිය වගේ පුතේ මේ ඇස් දෙක මේ කණ්ණාඩියට වැටෙනවා. අපි කණ්ණාඩිය දිහා බලන්නේ අර මෙන්න මේ වගේ පුතේ අපේ ඇස් දෙක දැන් මේ මගේ ඇස් දෙකයි කියලා හිතන්න පුතේ. ඔන්න ඔය වගේ පුතේ දැන් මේ කණ්ණාඩියේ මුකුත් නැහැ. ඒ පුතේ මේ ලෝකෙ ඔක්කොම බොරුවට මේ හැට වැටෙනවා පුතේ මේකෙන් කිසි වැඩක් නැහැ කිසිම තේරුවක් නැහැ පුතේ ඔය ඉගෙන ගත්තයි කියලා ලොකු කන් ඔලුවට ගහලා පුතේ කාට හරි ඒව කරගෙන ඉදී ඒවනම් පුතේ ඒව ඔක්කොම ඔලුවෙන් අයින් කරලා දාලා පුතාට පුළුවන් නම් මේ ඇත්ත තේරුම් අරගෙන ඔය ඔක්කොම බොරු මා එක එක ඒවා හිත ඉන්නේ නැතු පුතේ මේ මොහොතේ වෙන දේ දිහා බලලා ඒ මොහොතේ තියෙන දේ හොඳට තේරුම් අරගෙන ඒ මොහොත විතරයි පුතේ අපිට තියෙන්නේ ආයේ මේ ඉස්සරහට සැපක් එනවා කියලා දෙයක් නැහැ මේ මොහොතේ සැපක් නැත්තම් එච්චරමයි ඒ හැමතැනම එකම හිත ඇති වෙනව නැති වෙනව පවතින ඒකුත් නැහැ මේ දැන් තිබ්බා ඊගාවට ඒක එතනින් ඉවරයි පුතේ අපි මොහොතයි ජීවත් වෙන්නේ ක්ෂණයයි ක්ෂණයක්වත් නැහැ පුතේ මේ හිත මේ තියෙන එකත් බොරුවක් ශුන්‍යයි පුතේ ඔක්කොම ඔන්න ඔකයි රාහුලට කියලා තියෙන්නේ රාහුලට අම්බලි ටික රාහුලාවාදේ ඔච්චරයි තියෙන්නේ දැන් රාහුල රෝසෝ වන්නේ මම තේරෙන භාෂාවෙන් කිව්වා අර පාලි වල ලොකුට තියෙන ටික. එතන මං අහන්නේ එතන එහෙම වෙනවා. එච්චරයි ධර්මයේ තියෙන්නේ. එතන සෝවාන්ුනේ කොහොමද? ඒකේ සෝවාන් දැන් මො ලොකු මුකුත් නැහැ හිස්. ඔච්චරයි තියෙන්නේ රාහුලාවාද. අම්බලට් ටික රාහුලාවාදේ ඔච්චරයි තියෙන්නේ. මුකුත් නැහැ ශුන්‍යතෝ. ශුන්‍යතෝ මොගරාජ ශුන්‍යතෝ. මොගරාජ මුල්ල මේ ලෝකේ ශුන්‍යයි. බුදුනහස ඔච්චරයි කියන්නේ. මොගරාජ රහත් වෙනවා. දිත්තේ දිත්තවත්තන් බාහ්‍ය දාරුචීර එච්චරයි. නේද? එන පේන එක විතරයි දාලා මුකුත් නැහැ එච්චර. එයා රහත් වෙනවා. අපි හිතනවා මේ උපු ගමනක් යන්නේ මුකුත් නැහැ. වෙලා තියෙන රහත් වුණාට පස්සේ ලෝකෙ ශුන්‍යයි කියලා ගත්තට පස්සේ එයාට කවුරුහරි කන්න බොන්න දෙන්න වෙනවා. එයා යන්නේ ඊට පස්සේ ආයේ මේ හම්බ කරගෙන කන්න කියන තේරුවක් නැහැ. ඔය ඊට වැඩි හොඳ කොයි වෙලාවෙ දැනුත් මේ මරන්නේ කෙනෙක් මේක පොල්පොතට ඉවරයි. ඒ ෂනේ විතරයි ඊට පස්සේ ජීවත් වෙන්නේ. මැරලා ඉවරයි එතනින්.
පිරිනිවන් පාන. සෝපටිශේෂ නිබ්බාන ධාතු කියන්නේ රහත් භාවය කියන්නේ සිතින් එතනින් පිරිනිවන් පාලා සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන්නේ ආයතන වල මරණය. මරලා ඉවරයි. ආයෙ මරණ දසන්නේ. මුළු සසරම මරනවා එතන. ආයෙ ඉපදෙන්නේ. නිවන් දකිනවා. ඕක කරන්නයි අපි මේ ලොකු අපි ඔක්කොම කරන්නේ ওই ටික කරගන්න. අර අවුරුදු 7 අර සුනිත සෝපාකට ඒ ටික නැහැ ඉතින් ඒගොල්ලන් පොඩිනේ ඒගොල්ලන් ලොකු කතාවකුත් නැහැ ලොකු දැනුමකුත් නැහැ දැනුමක් නැත්තම් ලේසි නිවන් දකින්න. දැනුමක් තියන අයට නිවන් දකින්න අමාරුයි. මට ධර්මයේ ඒක හොඳට පෙන්වන්න පුළුවන් ඕනම කෙනෙක් ඒක දන්නවා මං හිතන් ධර්මයේ දන්නේ නිවන් දකින්න නැහැ කිය. මුකුත් දන්නේ නැති නිකන් අර මුකුත්ම දන්නේ නැති කෙනෙක් ලෝකෙ වැඩි අවබෝධයක් නැති කෙනෙක් සමහර පස්චිම භවිකයෝ නිවන් දකින්න ආපු අය. පස්චිම භවිකයෝ කියන්නේ මේ සිතෙන් මිදිලා ප්‍රභාස්වර සිත පුංචි දරුවා. පුංචි දරුවාගේ සිත තමයි රහතන් වහන්සේ. මේ ලෝකේ ඉලක්කයක් මුකුත් නැහැ. ඒක සුනිත සෝපාක සෝවන් මේ නිවන් දැක්කේ නෑනේ. සුනිත සෝපාක සෝවන් නේ. සෝවන් නේද? නිවන් දැක්කේ නෑනේ. අම්මා එක දන්නවද? මම දන්නවා. මොකක්ද උනේ? සුනිතට මොකද? සෝවන් වුණා. ඊට වැඩි නිවන් දැක්කේ නෑ යා. දැන් සෝවන් කියන්නේ මොකක්ද? සෝවන් කියන්නේ නිවන් දකින්න එකේ පළවෙනි එකනේ. නෑ එහෙම එකක් නෑ. ඒ නිවන් දැකලා තමයි. සෝවාන් කියන්නේ පුජ්‍යලයක් නෑ. සෝවාන් කියන්නේ පුජ්‍යල භාවය නැතුණා කියන එක. ඒ සබඳා කුලකව. ඒ තියෙනනේ සෝවාන් සප්පුදා. ඕය අම්මා ඔය හිතාගෙන ඉන්නවා. නෑ ඒක තමයි. අම්මා හිතාගෙන ඉන්නවා මේ සෝවාන් වුණ කෙනෙක්ගේ කතාව ඔතනින් ඉවරයි. කවදා හරි නිවනින් තමයි සැනසීම තියෙන්නේ. ඉවරයි. ඒකට යන කාලේ තමයි ඔය පොත්වල ලියාගෙන පිස්සුවක් නටලා තියෙන්නේ. සෝවාන් කියන එතනින් ඉවරයි කතාව. ආයෙත් යාට මේ සසරේ දුගතියක් වැටෙන්නෙත් නැහැ. නිරේකට යන්නෙත් නැහැ. ඉතින් ඉවරයිනේ ඒකෙම තේරෙනවානේ යාට එනවා. සෝවාන් වුණ කෙනෙක් ආයෙ ආත්ම හතක් ඉපදෙනවා කියන්නේ. ඒ කොහෙද ඉපදෙන්නේ? හැමතැනම පොත්වල තියෙනවා. ආත්ම මේ හතක් ගැන හිතාගින්න එක ආත්ම හතක් ඉපදෙයි. හැබැයි සෝවාන් වෙලා ආත්ම හතක් ගැන හිතුවේ නැති එක්කන එතනින් ඉවරයි. මම පෙන්නනවා. නැහැ. ඉතින් පොතක තියනවා කියමු ආත්ම හතක් ගැන. දැන් නිරේක යනවද? නෑ නිරේට යන්නේ. දැන් තිරියන් ලෝකෙට යනවද? දැන් කොයි ලෝකෙද ඉන්නේ? සෝවාන් වෙලා ආයෙ ඉපදෙන ආයෙ අර විදිහටම ඉපදෙන. කොහෙද? මනුස්ස ලෝකෙ ඉපදෙන. මනුස්ස ලෝකේ. හරි ඉපදෙන හත් පාර මනුස්ස ලෝකෙ ඉපදෙනවද? කොහොමද ඒ නිරේට යන්නේ නෑ. ඉතින් දැන් සෝවාන් වුණා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ රහත් වීමේ පළවෙනි එක. නෑ. ඔය කතාව නෙමෙයි අම්මා කියන්නේ අම්මට ධර්මයේ අම්මා විසින්ම අම්මගේ තියෙන ධර්මයේ ව්‍යවුල් කරගන්න එපා. සෝවාන් කියන්නේ මොකද්ද? සෝවාන් කියන්නේ මොකද්ද? දැන් ධර්මයේ තුල පොතක උනක් තියෙනවා. සෝවාන් කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීනයි. එතකොට සක්කාය දිට්ඨි කියන්නේ මෙතන පුජ්‍යලයක ආත්මයක් නැහැ. එච්චරයි. එයා සෝවාන් වුණ කෙනෙක් නැහැ. උපතෙක් කෙනෙක් ඉන්න එපා. ඔන්න ඔතනම තමයි ධර්මයේ පටලවාගෙන තියෙන්නේ. එයා කවදාවත් සෝවාන් වෙන්නේ නැහැ ඔය කියන එක කියලා. ඔය ධර්මයේම කියෝ ඉඳී. අපි ධර්මය හොඳට අවබෝධ කරගෙන කතා කරන්නේ කෙනෙක් නැත්තම් කොහොමද උපදින්නේ කියලා. ඒකයි සෝවාන් කියන්නේ මේ දැන් සිත එක මට්ටමකට ගිලී මේ සත්‍ය දකිනවා. ඒ කියන්නේ සෝවාන් කියන්නේ එක මොහොතක් හරි එයා දකිනවා කෙලින්ම මේ ශුන්‍යතාවය. ආත්මේ බුද්ධලෙක් නැහැ මුකුත් නැහැ ශුන්‍යයි කියන එක දකිනවා. ඒක දකිනවා එයා බාහිර වෙනවා. එක මොහොතයි දකින්නේ. දැක්ක ගාම යාට තේරෙන ලෝකෙ මේක තමයි පරම සත්‍ය කියලා. ඒක එයා ඊට පස්සේ එකෙන් එයාගේ ඒක යන්නේ නැහැ ගැලවෙන්නේ නැහැ. නැත්තම් උපදිනකො එයායි. ගැලවෙන්නේ නැහැ. මරණ කොටත් ලෝකෙ ශුන්‍යයි කියලා එයාට දැනෙන්නේ. එයාත් බුද්ධලෙක් යාට දැනෙන්නේ නැහැ. පුජ්‍යල මුකුත් නැහැ. සබහාදාම හුලඟ වගේ. පුජ්‍යලයා සෝවාන් කියන. දැන් සෝවාන් වුණාම පුජ්‍යල නැති වෙනවා. මේ කියනවා ආයි පුදිනවා කියන. එහෙනම් පුජ්‍යලෙක් ඉන්නවා. එහෙනම් මේ පොත්වල දාන්නේ බොරුනේ. අපිට පොත්තට නැහැ. පොත්තට නැහැ. දැන් අපි සෝවාන් වුණා නම් අපි ගාව දැන් ආත්ම සංඥාව නැහැ. එහෙනම් අපි සබහාදාම වගේ හුලඟ වගේ. අපි දකින්නේ මේ ගහේ අතු වෙලෙනවා වගේ අපේ අතපය වෙන. එතකොට මේකේ බොරුවක් කියලා අපි දැන් දන්නවා. දිව්‍ය ලෝක කතා ඔක්කොම බොරු කියලා දන්නවා. ඔක්කොම සංඛාරා හිතේ හැදෙන කියලා දන්නවා. එළිය එහෙම හොයන්න යන එක අමාරු වෙටනවා කියලාත් දන්නවා. භවය පතන එකත් අමාරු වෙටනවා කියලාත් දන්නවා. භවයේ තියෙන මේ ෂණේ හටගෙන නැති වෙන එකක් කියලාත් දන්නවා. පවතින දේකුත් නැහැ කියලාත් දන්නවා. දැන් අපිව නැති කරන්න පුළුවන් ද අවබෝධ?
දැන් පුජ්‍යලේක ආත්මය මුකුත් නැහැ මේක ගලක් වගේ මේක නිකන් පොළොවේ පස් මේ තියෙන්නේ. පස් ටික පස්සලා යනවා. දැන් කොහෙද ඔය දෘෂ්ටිය තියෙන්නේ? දැන් අපි නැත්තම් අපි කියන්නේ අපි මේ ධර්මය අවබෝධ කළා කියන්නේ මොකද්ද? අපි මේ පුජ්‍යලයන් අහිට උනා කියන එකයි. මලා කියන එකයි. අපි දැන් හිස් බැල්මක් කියන්නේ මොකද්ද? ලෝකෙ හිස් කියන එකයි. දැන් අපි කතා කරන්නේ මොනවද? මේකේ අනිත්‍යයටත් ඒ දෙත් පෙන්නන්නේ. ඔක බොරුවක් කියන එක. එතන අපි හැමසෙම උපාදාය රූප අසුරු කරන්නේ ඇතුලේ එළිය නෙමෙයි මේවා කියන්නේ. එතන කෙනා නැහැ කියන එක පේනවා. පුජ්‍යලෙක් නැහැ මේ දකින්නවා විතරයි කියලා පෙන්නන්නේ. මේක ප්‍රසාදය කියලා දැන් මේ කණ්ණාඩි ප්‍රසාදයක් කියන එක පෙන්නන්නේ. මේක ආලෝකයට තමයි මෙහෙම වෙන්නේ. මේක දැන් කෙනෙක් ඉන්නවද කණ්ණාඩි? එහෙම පේන්නේ නැද්ද? මිනිස්සු ඉන්නවා පේනවා අම්මව පේනවා. දැන් ඒනොනේ මේ කණ්ණාඩි කෙනෙක් ඉන්නවා. දැන් මගේ ඇස් දෙක කණ්ණාඩියක් කියලා ඉවරයි. මට මේ ලෝකේ කවුරුත් නැහැ. මගේ ඇස් දෙක කණ්ණාඩියක් කියලා ඉවරයි. දැන් මගේ ඇස් දෙක ඇතුළේ මේ ඇතුළේ මේ පේන්නේ මගේ ඇස් දෙකම. දැන් මට ඇතුළේ එළියේ මිනිස්සු නැහැ. දැන් ඔක සෝවාන්නේ නේ. ප්‍රසාද විතරයි. මේ නිසා සබාදාම. දැන් යා කියන අනිත්‍යයට පණිවිඩේ. ඔය ඉපදෙන කතා ගන්න කොහොමද ඔය ඔළුව හොද නැද්ද ඔය පොත ඉරලා විසික් කරලා දාන්න කියන්නේ දැන් එහෙම තියෙනවා. නෝ සෝවාන් වෙන්න කියලා. මොකද ඔය පොත අල්ලලා හිටුවා සෝවාන් වෙන්නේ නැහැ කියලාම කියතයි. ඒ කියන එක කියලා සෝවාන් වෙන්නේ නැහැ. ඒකට හේතුව එයා හිතනවා එයා සෝවාන් වෙලා එයා උපදිනවා කියලා. එහෙනම් එයා සෝවාන් වෙලා නැහැ. කවදාවත් එයාට සෝවාන් වෙන්න බෑ. ඔය මන්ත්‍රේ ජප කර කර ඉඳි. හතක් ඉපදෙනවා ඉන්නවා කියලා හිතනකොට එයා සෝවාන් වෙන්නේ නැහැ. ධර්මයේ වලිගෙන් අරගත්තොත් සර්පයා වගේ Tamanට දෂ්ට කරනවා. ඒක නිසා බුදුන් වහන්සේ කියන්නේ මහණෙනි නුඹලා බණ කියන්නේ මම කිව්වා කියලාද? නෑ ස්වාමීනි අපි අවබෝධ කරගත්ත ස්වාමීනි. අපිට අවබෝධ වුණු ධර්මය අපි දේශනා කරා. ඒක නිසා බුදුන් වහන්සේ මා පිටක සම්පදාය පොත් ලියන්න එපා කිව්වේ. කොම් පටලව ගන්නවා කියලා දැනගත්තා බුදුන් වහන්සේ. අපිට පොත් ගන්න නැහැ දැන්. හැබැයි අපි ධර්මයේ දැක්ක පොත ඇතුලේ දැක්කේ පොතේ අනිත් කෙනා දැක්කා තව ආත්මතක් උපදිනවා. අපි දැක්ක පොතේ ඔක ලියලා තියෙනවා. ඒත් එක්ක අපිට අවබෝධ කරගන්නකොට අපි දැක්කා පොතේ තියෙන එක වෙන්නේ නැහැ කියලා. ඒක ඇත්ත. දැන් අම්මට තේරෙනවා නේද? සෝවාන් කියන කෙනා නැත්නම් උපදින්න එහෙනම් කෙනෙක් ඉන්නවනම් සෝවාන් වෙලා නැහැ කියන එක අපිට තේරෙනවා නේද? ඒකනේ අම්මේ. මේක හරි පුදුම ධර්මයක් නේ. මේක දැන් අපි දැන් ධර්මයේ දැන් කෙනෙකුට හිතලා කතා කරන එක වෙනයි. අවබෝධයත් තුළින් කතා කරනකොට බොරු කියන්න බෑනේ. එහෙනම් එක වෙලාවකට එකක් කියනවා අනිත් වෙලාවට තව එකක් කියනවා. කට හැරෙනට දිව හැරෙන තැනට කොයිද ඍජුකෝ කොයිද සංගේක් වෙන්නේ. සංග නම් යාට හැමදේම අත්හැරෙන්න ඕන. රස රාග න පටිසංයදී සංග හැම එකම යාට අවබෝධය තුළින් අත්හැරෙන්න ඕනේ. එකක්වත් ඇල්ලෙන්න බෑ. රසක් ඇල්ලෙන්න බෑ, ගඳක් ඇල්ලෙන්න බෑ. මේවා මොකක්වත් එයා අල්ලල්ලා යන්න බෑ. අතුලාන්තයෙන් යාට හැම මොහොතෙම මෙනෙහි වෙනවා. මානසිකාරය යෝනිසෝ මානසිකාරය වැඩෙනවා. සතර ඉරියව්වෙම සති සම්පජාන්නයක් තියෙනවා. ඒ හැම එන අරමුණක්ම අනිමිත්ත සමාධියක් තියෙනවා. ඒ තමයි ශුන්‍යයි කියන එක. ඒකයි අනිමිත්ත අප්‍රණීත ශුන්්‍යත චේතෝ විමුක්තියක් තියෙනවා සෝවාන් කමෙත්. ඒකේ අඩු වැඩි වීමක් විතරයි සකදාගාමි අනාගාමි අරහත් වල තියෙන්නේ. අරහත් භාවය කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම මිදුණා කියන එකක්. එතනින් එයාට ආය නැවත සකස් වීමක් නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වෙලා ඉවරයි. නමුත් අර සෝවාන් කෙනාට මේක යනවා. අර ඊයේ අම්මා කිව්වා නේද චන්න මේ සීදී රසා ගත්තා කියලා. ඒ ගෝධික ස්වාමීන් වහන්සේ. අදත් ඒ බණ කිව්වා මේ වණට සම්දන්නවද? පදක්කුද කියනමත් තියෙනවා. ගෝධික ස්වාමීන් වහන්සේ. ගෝධික ස්වාමීන් වහන්සේ තවත් එක්කෙනෙක් අද කිව්වා. ගෝධික ස්වාමීන් වහන්සේ තමයි හිස. කවුද මොකද නම? උග්‍ර සිටුතුමා නෑනේ. නෑ. බදනම් ඒ වචන දෙකක් කියනවා. ගෝධික ස්වාමීන් වහන්සේ මේ තමයි ඒ අසමාහිත සමාධිය සමාහිත සමාධිය. දෙන්නේ කිව්වා ගෝධිකයි. නෑ අතරම එහෙම ඉන්නවා දැන් ඒ දෙන්නා විතරක් නෙමෙයි තව ඉන්නවා. ධර්මයේ තුල තියෙනවා එහෙම මේ ඒ සමාධිමත් අවස්ථාවේ එහෙම බුදුන් වහන්සේ කාගේ කරලා තියෙනවා. ඒකෙන් පවක් සිද්ධ වෙන්නේ නැතිලුනේ.
ඒක මේ පවපින පනවන්න බැහැනේ. ඉතින් එතන ඒ ගෝධික ස්වාමීන් වහන්සේ වුණත් ඇත්තටම ඒ කියන විදිහට ඒ සිත මිදිලානේ යන්නේ හැමතිස්ස. ඒක උන්වහන්සේට විතරයි සාන්දිටික. අනිත් අය දන්නේ නැහැ. බුදුන් වහන්සේකට විතරයි අසු වෙන්නේ. නෑ සරියුත් හාමුදුරන්ටත් ඒ ඥානෙ නෑ. සරියුත් හාමුදුරන්ට ඒ ඥානෙ නෑ. සරියුත් හාමුදුරුවෝ ගොඩක් තැන්වල බණ කියනවා. සරියුත් හාමුදුරුවෝ දන්නේ රහත් වෙලා කියලා ගෝලියෝ. ඉතින් ඒක සරියුත් හාමුදුරුවන්ට මුගලන් හාමුදුරුවන්ට තිබුණු 이르දිය නෑ. ඒ අර ඒක ඇවිල්ලා මේ ප්‍රඥාව වෙනයි. අර ඥාන වෙනයි. 이르දි ඥාන වෙනයි. 이르දි ඥාන කියන්නේ අනිත්‍යයේ අර සිත දකින ඒ ඥානෙ වෙනයි. ප්‍රඥාව වෙනයි. ප්‍රඥාව කියන එක ඇවිල්ලා Tamanට මේ ධර්මයේ විග්‍රහ කරන්න පුළුවන් ප්‍රඥාව තියෙන කෙනාට ගොඩක් ඒක ප්‍රඥාව සිත දකින්න ප්‍රඥාවක්. නමුත් ඥාන කියන්නේ වෙනම සිතුවිලි වලට එහා ගිය කතාවක්. දැන් සිතක කියන්නේ නාම රූප දෙකක් එක්ක යන කතාවක්. සිතක් කියන්නේ සිතක් හැදෙන්නේ මේ එළියේ දෙයක් තියෙනවා මෙතන මම ඉන්නවා අන්ත දෙකෙන් තමයි මේ සිත සකස් වෙන්නේ. නාම රූප විඥාන. විඥාන කියන්නේ ඒක දැනෙනවා. දැනෙනම තමයි විඥාන කියන්නේ. අතන දෙයක් තියෙනවා මෙතන මම තියෙනවා අතන සද්දයක් මෙතන මම අතන කෙනෙක් මෙතන මම හැමදෙස්සම අන්ත දෙකක් දෝලණය වෙනවා විඥාන. බටමිටි දෙක වගේ අර නාම රූප විඥාන කියන වගේ තමයි. නමුත් සිත තමයි ඒ අන්ත කතාව තියෙන සිතේ. එළියේ ඇතුලේ අජ්ජත් බයිද්ද අන්ත දෙක තියෙන සිතේ. නමුත් සිතෙන් මේ නාම රූප දෙකේ මිදුණු තැන තමයි ආර්ය භූමිය තියෙන්නේ. මේක ප්‍රායෝගික පැත්තෙන් කියනවා නම් දැන් මේ අල්මාරිය පේනවා. දැන් මේ අල්මාරිය පේන බව පමණයි තියෙන්නේ. මේ පැත්තේ එයා පැත්තේ අල්මාරියක් තියෙනවා කියලා ගත්ත ගමන්ම මේ එයා දැන් මේක සත්‍ය දකින්න කෙනා මේ තමන්ගේ හිතමයි පේන්නේ යාට. ඒක තමන්ගේ හිත කියන්නේ උපාදාය රූප ස්කන්ධයෙන් හැදෙන එකක්. එයාගේ හිත පේන්නේ. දැන් මේක යාට පේන්නේ කණ්ණාඩියේ. මේ අල්මාරිය මේ පේන අල්මාරිය යාට අර අල්මාරිය නෙමෙයි පේන්නේ මේ අල්මාරිය. ඒතකොට එයා දැනගන්නවා මේ අල්මාරිය එයා බලන්නේ කියලා. මේ අල්මාරිය තමයි එයා බලන්නේ. එතකොට එයා හිතේ හදාගත්ත අල්මාරිය බලන්නේ අරක නෙමෙයි. අපිට මෙතන අල්මාරියක් පේනවනේ. අපිට අතනත් අල්මාරියක් පේනවනේ. එතකොට අර අල්මාරිය නෙමෙයි නේද මේ අල්මාරිය. දැන් මේ මගේ හිතේ තියෙන අල්මාරිය නේ. එතකොට මගේ හිතේ තියෙන අල්මාරිය අරක නෙමෙයි නේද? මෙතන දෙකක් පේනවා නේද? එතකොට මෙයා දකිනවා මම අරක දකිනවා කියලා හිතනකොට මේකයි දකින්නේ. මේකෙන් ඇතුළටනේ හිත එන්නේ. එතකොට මෙයා හිත පරිහරණය කරන්නේ මේක ප්‍රතිබිම්බේ. හිතට බෑ එළියට යන්න. ඇහැ ගලවලා පැත්තකට කරලා හිතට කියන්න අර බලන්න කිය. පුළුවන්ද? එහෙනම් එයා මේක ඕනේ. එයා බලන්නේ මේක. මේක බලන්නේ එයා. ඒක නිසා එයා බලන්නේ මෙතන ප්‍රතිබිම්බේ නම් එයා බලන්නේ මේ හිත මනෝවිඤ්ඤාණයට බෑ බාහිරට එන්න. මනෝවිඤ්ඤාණය ආශ්‍රය කරන්නේ උපාදාය රූපේ. අමරද උපාදාය රූපේ පේනවනේ. මොකද්ද උපාදාය රූපේ? ප්‍රතිබිම්බේ. මේ නහිතං අත්ථ කතං බිම්බං නහිතං පර කතං ආවා. මේ ප්‍රතිබිම්බේ මම හැදුවෙත් නෑ. හේතු නිසා හටගත්තා. අතන අර වර්ණ සටහන තමයි මෙතන තියෙන්නේ. එහෙනම් අතන වර්ණ සටහනක් නැත්තම් මේකත් නෑ. ඒක මම හැදුවා නෙමෙයි. අරේ ආලෝකයත් ඒ ඇවිල්ලා තින්නස්සන් හේතුඵල දහම මේ තියෙන්නේ. පේනවනේ? අර හේතුව මේ ඵලය. අර හේතුව මේ ඵලය. පේනවනේ? ඒතකොට ඵලය මේ ඵලය හැවිලා හේවණල්ල ප්‍රතිබිම්බයක් ඵලය. ඒක හේතුවට අයිති නෑ. අරකට අයිති නෑ. දැන් මේක අරකට අයිති නෑනේ. මේක අරකට අයිති නෑනේ. එතකොට මේ තමයි මම ආශ්‍රය කරන්නේ ඇවිල්ලා ප්‍රතිබිම්බේ. ඒක තමයි පස්ස කියන්නේ. ස්පර්ශය තමයි මේ තියෙන්නේ. තින්න සංගති පස්සෝ. ආලෝකයත් අල්මාරියත් නිසා හටගත්ත ප්‍රතිබිම්බේ. ආලෝකයත් ගසත් නිසා හටගත්ත ප්‍රතිබිම්බේ. මේක තමයි විඥානේ චක්කු විඥානේ. පේනවනේ? චක්කු විඥානේ දැන් මේක නම් චක්කු විඥානේ හිතක් තියනවද? චක්කු විඥානේ කියනවද මේක අල්මාරියක් කියලා? නෑ මෙන්න මනෝ විඥානේ එනවා. අල්මාරිය කියාගෙන. පරණ මතකයෙන් අරගෙන. එතකොට මේ මනෝ විඥානේ කවදාවත් අරක හම්බ වෙන්නේත් නෑ. එළියක හම්බ වෙන්නේත් නෑ. මනෝ විඥානේ එතකොට මෙතනයි තියෙන්නේ. එතකොට මනෝ විඥානය කියන්නේ වෙන මුකුත් නෙමෙයි මේකයි අතර පේන බවට පමණයි. කෙනෙක් නැහැ. අපි හිතනවා දැන් මෙතන හිතක් තියෙනවා කියලා මනෝ විඥානය. මෙතන හිතක් නෙමෙයි මේකමයි මනෝ විඥානය කියන්නේ. ඒක ඇඟ ඇතුලේ හිතක් නැත්තේ. ඒකයි මේ පණවන්නේ නැත්තේ. ඒකයි මෙතනමයි හිත තියෙන්නේ.
හිත තියෙන්නේ අතන අජ්ජත් බහිද්දා කියලා බුදුන් වහන්සේමයි ලෝකෙට හෙළි කරන්නේ මේ කතාව. කිසිම ආගමක නැහැ. අජ්ජත් බහිද්දා කියන වචනේ බුදුන් වහන්සේ විතරයි කියන්නේ. අතනයි මෙතනයි. එතනින් බුදුන් වහන්සේ කියනවා මේ ඇති කල්ලි මේ වේ. ඉමස්මින් සති ඉදන් හොති ඉමස්මින් අසති ඉදන් නවති. මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නොවේ. පේනවනේ? මේක තියෙන්නේ. ඔව් ඒක හේතුව මේක ඵලය. හැබැයි මේ ඵලය හේතුවට අයිති නෑ. මේක අරකට අයිති නෑ. පේනවනේ? මේක කොහොමත් අරකට අයිති නෑනේ. මේක වෙනම එකක් නේ. මේක අරක නෙමෙයිනේ. මේක වෙනම එකක් නේ. එතකොට මේක අරකට අයිති නෑ කියලා කියන්නේ මේක ඇත්තටම එළියේ තියෙන එක නෙමෙයි. මේක ඇතුලේ අපිට අවකාශයක් පේනවා. නේ? මේ පේනවනේ එක එක තැන්වල හිස් තැන් අවකාශයක් තියෙනවා. දැන් මේක ඇතුලේ අවකාශයක් තියනවාද? මේක ඇතුලේ. මේක ඇතුලේ අවකාශයක් තියනවාද? මේක ඇතුලේ. මේ වීදුරු ඇතුලේ අවකාශයක් තියනවාද? නෑ. මේ අවකාශයක් නෑ. ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ. මේ අවකාශයේ එහෙම දෙයක් නැහැ මායාවක් කියන. එතකොට මේක ඇතුලේ එළිය තියෙන මුකුත්ම නැහැ. එතකොට බුදුන් වහන්සේ කියනවා විඥානං අනිදස්සන මේ විඥානේ අනිදස්සන එනකොට පඨවි ආපෝ තේජෝ වායු කිසිම දෙයක් නැති බව. දැන් මේකේ තියෙනවද අරකේ තියෙනවා කිසිම දෙයක් නැහැ. මේක මැවෙන එකක් තියෙන්නේ. මේක මැවෙනවා. මේ මැවෙන එකේ කිසිම දෙයක් නැහැ. ඒකයි කියන්නේ අත්ති ඉමස් මේක කියන්නේ එහෙම ආයතනයක් තියෙනවා මහණනි. තදායතන. ඒ කියන්නේ න පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසඤ්ඤයතන න විඥානඤ්ඤයතන න ආකිඤ්ඤාන න සන්න නාසඤ්ඤයතන. ඒ කියන්නේ විඥානය මේ ඔක්කොම තියෙන මේ ඇතුලේ කතාවක්. ඊට පස්සේ කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ එහෙම කියලා දෙයක් නැහැ කියනවා. දැන් මේ ප්‍රතිබිම්බයක් ඇතුලේ කිසිම දෙයක් නැහැනේ. ඒක ආකාශ මේ අවකාශයකුත් නැහැ කියලා කියන්නේ ඒකයි. මේක ඇතුලේ තියෙනවද ඉරක් හඳක්? නෑ. ඒකයි කියන්නේ න චන්දිම සූර්යෝ කියලා කියනවා. න ආයංගම මේකේ ඒමක් නැහැ. මේකේ ඉපදීමක් නැහැ. මේකේ ප්‍රතිස්ථාවක් නැහැ. ඒ කියනවා න චන්දිම සූර්යෝ න ආයන් ධම්මෝ න නායන් ධම්මෝ මේකේ ඒමක් නැහැ. යෑමක් නැහැ. න අපපටිත්ත න අපවත්ත න අනාරම්මන මේක මුකුත්ම නැති බව බුදුන් වහන්සේ පෙන්නනවා. එතකොට මේක තමයි අපි ආශ්‍රය කරන්නේ. අමන තේරෙනවද කතාව? ප්‍රතිබිම්බයක් තමයි අපේ ඇහැ. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මේ සත්‍ය අවබෝධ කරොත් මේ හිත කියන්නේ මෙහෙම මේක තියනවා කියලා ගත්ත අන්නේ මායාව දෘෂ්ටිය තමයි සිත කියන්නේ. මේක මෙහෙ තියනවා මෙතන මම ඉන්නවා කියන එක උපදිනවා මායාව. එතකොට මෙතන මම ඉන්නවා වෙනවා. මෙතන මම ඉන්නවද? මෙතන මම ඉන්නවා කියලා අපි හිතනවා. ඒකට හේතු වෙනවා දැන් මෙතන ආලෝකය වගේම ශබ්දේ. ශබ්දෙනුත් මේ වගේම හට ගන්නවා. දැන් ශබ්දෙටත් අපි හිතා ගන්නවා අතර ගේට්ටුව හෙල්ලෙනවා කියලා. නමුත් මෙතන ඉඳන් මේක හිතා ගන්න. දැන් අපි එතනට යනවා. ගියාම මේ ප්‍රතිබිම්බෙට ගේට්ටුවක් වැටෙනවා. ඊට පස්සේ අපිට ඒක ඇත්ත වෙනවා. අන්න සද්දේ මෙන්න රූපේ. එතකොට අපි ආශ්‍රය කරන්නේ මෙන්න මේ ප්‍රතිබිම්බය. මේ තමයි විඥානය. මායාව. දැන් මේක තමයි අපි අවබෝධ කරන්නේ අපේ දැන් එතකොට දුක එන්නේ මේකට. දුක අපි හදාගන්න එකක් අතන ඒක තියෙනවා කියන්නේ. ඒකට මොන හරි වුණා මෙතන මේකට වුණා. දැන් මේකටත් ඒ දෙයම වෙනවනේ. එතකොට මෙයා හිතනවා මට වුණා කියලා. මෙතනට මුකුත් වෙලා නැහැ. මෙයා අරක නෙමෙයි පරිහරණය කරන්නේ. මෙයා අදාගත් එක. මේ කතාව හොඳින් දකින්න ඕනේ. මේ ස්පර්ශයෙන් එන්නේ විඳීම් හැඳිනීම් දැනගැනීම. මෙතන එක විඳීම් දැනෙන එක හැඳිනීම් මේකයි සිතින් ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධය. මේ ස්කන්ධයෙන් හටගන්නේ. ස්කන්ධයෙන් හටගන්න රූපේ තමයි උපාදාය රූපේ. මේ උපාදාය රූපේ හොඳින් දකින්න ඕනේ. දැන් මේ කතාව තුළ මේක තමයි අපේ මායාව. බොරුව. පුජ්‍යලයක් නැහැ. සන්න සක්කාය දිට්ඨි ප්‍රහීන වෙන මේක අවබෝධ වුණා. සෝවාන්නේ. මේක අවබෝධ වුණාම කෙනෙක් නැති වෙන්න ඕනේ. මේක ඇතුලේ කෙනා කොහෙද ඉන්නේ එහෙමනම්? මෙතන කොහෙන්ද පුජ්‍යලයක් ආත්මයක් කොහෙන්ද පනවන්නේ මේකට? මේකට කොහෙන්ද ආත්මයක් පනවන්නේ?
දැන් මේ ශරීරයේ බුදුන් වහන්සේගේ අත්තිමස්මි කාය කේසා ලෝමා නඛා කියලා කඩනවානේ. කේසාය දැන් අපි දවසක කතා කරානේ නේ. ඒ කඩලා බැලුවහම මේකේ වෙන මුකුත්ම නැහැනේ මේකේ එහෙම එකක්. බුදුන් වහන්සේ අහනවානේ කොතනද ඔය ආත්මේ තියෙන්නේ කියලා. තියනනේ ඒක නමුත් අපි එහෙම දෙයක් මේක ඇතුලේ දැන් නැහැනේ. නමුත් මේක තියෙනවා. ඒ කියන්නේ මායාවක් තියෙනවා. මේ මායාව මොකක්වත්ම නැහැ. දැන් මෙතන අපි කියනවානේ කණ්ණාඩියක් තියෙනවා කියලා. අතන මෙතන කණ්ණාඩියකුත් නැහැ නේද? මෙතන කණ්ණාඩියක් කොහෙන්ද? මේ අපිට පේන බව විතරයි තියෙන්නේ. ඔව් ඒක ඒක මායාවක්. මායාව පේන එක. දේ දුන්නා. දැන් දේ දුන්නාක අපිට පේනවානේ. පාට හතක්ම පේනවානේ. හැබැයි එතන මේ දේ දුන්නා වගේ තමයි මේක. මෙත් පේනවා. වර්ණ ගොඩක්. දැන් දේ දුන්නේ අපිට මුකුත්ම නැහැ කියලා දන්නවා. නේ? මේකේ මුකුත් නැහැ. මෙතන පායන එකක් තියෙන්නේ මේ හටගන්න එක. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධ හේතු නිසා හටගත්ත හේතු නැතිකොට නැති වෙනවා. අර හේතුව නැති වෙනකොට මේක නැති වෙනවා. මේක ඉස්සරහට ආවම මේක පේනවා. නේ? හැබැයි ඒක නැති වෙනකොට නැති වෙනව නේ? මේකට එනවා විතරයි පේන්නේ. මේ පැත්තට නම් මේක පේනවා. මේ එක හිතක්. මේ තව හිතක්. මේ තව හිතක්. මේකේ තියෙන නිල් පාට. දැන් මේ පැත්තට ආවම මේකේ තියෙන සුදු පාට. දැන් මේ හැඩතල වෙනස් නේ. මේ හැඩතල මේක දැන් අඳුරු පාටක් නේ තියෙන්නේ. දැන් මේහාම ආලෝකයක් එනවනේ. දැන් මේ ආලෝකයේ ස්කන්ධ ටිකද මේ අඳුරු වල තියෙන ස්කන්ධ ටික නෑනේ. මේකේ තියෙන්නේ අඳුරක් නම් ඒකට එන ආලෝකයේ වෙනස ඔක්කොම තියෙනවනේ හේතු වල. ඒ හේතු වල වෙනස මේකේ තියෙන. ඒතකොට මේ හිත නෙවෙයි මේ හිත. ඔව් අර හිත වෙන. ඔව් ඒ හැම මොහොතේම මේක මෙහෙම තියෙනකොට මුකුත් නෑ. ඔන්න එකපාරටම ඇවිල්ලා දැක්කා ආයි නෑ. ආයි මෙහෙම දැක්කා ආයි නෑ. අපි මේ හිත වෙන්න මේ වගේ හට ගන්නව නැති වෙනවා. වේගෙන් සිද්ධ වෙනවා. මේ වැටි තියෙන මෙන්න මේ කතාව අපි පුංචි කාලේ අර චිත්‍රයක් අඳිනවනේ මෙතන දුවන ළමයි. අඳලා ඊට පස්සේ පොත මෙහෙම පෙරලනවනේ. පෙරලනකොට අපිට මේ දුවන ළමයෙක් පේනවනේ මෙහෙම. අන්න ඒ වගේ මේ විදිහට මේ ප්‍රතිබිම්බේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා අපි කතාවක් හදාගන්න. ඒක අපි හදාගන්න එක නෙමෙයි හැදෙනවා ඉබේම. ඉබේම හැදෙනවා. අර පුංචි ළමයාට රූපයක් කියනකොට මෙතනින් සද්දයක් දානවා. එතකොට ඒ අම්මා කියන සද්දය දැම්මම එයා අම්මගේ හැඩතලේ හැමදාම වෙනකොට අම්මා කියලා අතරම එයාට ඒක ගැට ගැහෙනවා. අතන පුජ්‍යලයක් නෙමෙයි. ඒක සිස්ටම් එක ඔටෝමැටික්ලි වෙනවා. විද්‍යාගාරවල දැන් බල්ලෙකුට උනත් මෙහෙම පිඟාන හොලනකොට හැමදාම කෑම දීලා මේ පිඟාන සද්ද කරලා දුන්නොත් එහෙම ඒ සද්ද එනකොටම බල්ලා දඟලනවා අතන. බල්ලට මැවෙනවා කෑම. අද කෑම සංඥා වෙනවා යාට. එයාට ඇත්තටම එහෙම සංඥා වෙන විතරක් නෙමෙයි යාගේ හෝමෝනත් ඇවිස්සලා මේ කෑම දිරවන විදිහට ඔක්කොම කෙලත් වෙනවා. එයාට ඒකෙන් අතුලාන්තේ සේරම ක්‍රියාත්මක වෙනවා සිතෙන්. ඒන මේකෙන්. දැන් එතකොට තේරෙනවා මේ සද්දේ මේවයි ගැට ගැසීම නාමයේ ගැට ගැහෙන එකක් වෙනවා. නාමයේ සද්දෙන් එනවා. දැන් අම්මා කියන්නේ නාමයනේ. ඒ නාමයේ දීලා තියෙන සද්දෙන්නේ. මේකෙන් දීලා තියෙන හැඩතලනේ. ගැට ගහලා දෙක. අපිට කෝල් එකක් දීලා කිව්වහම අර දරුවා මොකක් හරි කිව්වම තැඹිලි ගැන කිව්වොත් එහෙම අපිට තැඹිලි ගෙඩියක් මතක් වෙනවා. හැබැයි ෆෝන් එකෙන් තැඹිලි ආවේ නැහැ. ආවේ තැඹිලි කියන වචනේ සද්දේ. සද්දෙට මේ රූපම වෙනවා. එහෙනම් අර පුංචි ළමයාට උනේත් ඒකයි. සද්ද දුන්නා හැඩතලේ දුන්නා. හැමදාම සද්ද දිදී හැඩතල දිදී ගියා. මොන්ඩිසෝරි ගියාමත් දෙනවා ආයි මේ රතු පාට තැඹිලි පාට ඕක උගන්වනවා. හැඩතලේට සද්ද දිදී යනවා. සද්ද යනවා රෙකෝඩ් වෙවි අර හැඩතලේට. ඊට පස්සේ ඒක තමයි මතකය කියන්නේ. ඒ කෙනෙක් කරන එකක් නෙමෙයි. සබදාමේ සිද්ධිය. ගස් වලටත් ඒක වෙනවා. ඒ ගස් වලට අපි කියන්නේ ඒනට පණ තියෙනවා. මේ ආත්මයක් කියලා කියන්නේ. නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ. දැන් මේක නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ නෙමෙයි. මෙතන කොහොමද සත්‍යයක් කියන්නේ? නිස්සත්ත්ව නිජීව මේක ජීව මේක තියනවාද ජීවයක්? ශුන්‍යෝ මේක ශුන්‍ය නැද්ද? ශුන්‍යෝ බුදුන් වහන්සේ එකයි කියන්නේ නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ අපිට පේන්නේ. මේක ඇතුලේ මුකුත් නැහැ කියලා කියන්නේ. අපි මේ හිතන් ඉන්න කතාව පෙන්නන්නේ. ඒ විතරක් නෙමෙයි අපි පොතක් ගන්නවා. පොතක් ගත්තාම අපි මේ පොත කියවනවා. සමහරවිට අපි කතන්දර පොත් කියවනවා. එතකොට මේ ළමයි නව කතා කියවනවා. කියනවා මේ ගලාගෙන යන ගඟක අර පුංචි දරුවා දියනාන්න ගොස් මෙහෙම මේ ගඟේ මෙහෙම පීනනවා. දැන් මේ අපිට ගලාගෙන යන ගඟක් නැවෙනවා. එතකොට එයා කියවන්නේ අකුරු ටිකක්.
ගා ලා ගේ න මේ අකුරු වල කොහෙන්ද රූපයක්? නමුත් මෙයා නවකතාව කියනකොට මෙයාට දුක ඇති වෙනවා, සැප ඇති වෙනවා, සතුට ඇති වෙනවා. අන්තිමට මෙයා කියන බලන්නේ නවකතාව කොච්චර ෂෝත් මට ගොඩාක් දුක හිතුණා. ඒකේ අවසානයේ හරිම දුක්බරයි. ඒ කොහෙන්ද දුකක්? මේකේ තියෙන අකුරු ටිකයි. අන්න මෙයා කෙලස් හට මෙයා ඇවිල්ලා කර්ම රැස් කරගෙන පොත බලන. පොත බලලා මෙයා ඉරිසියා, වෛරය, ක්‍රෝධය හැමදේම, ආදරය හැමදේම රාග, දේශ, මොහ කෙලස් මෙයා වගා කරනවා. ඊගාට සකස් වෙන්නේ. දැන් මේ ස්කන්ධයෙන් මේක සකස් වෙන්නේ. විදි හැදින දැනගැනීම ඔස්සේ දෙයක් හදාගන්න. ඒක නාමීය දෙයක්. පොත කියවම වෙන්නේ නාමීය දෙයක් නේ මැවෙනවනේ. ඒ මැවෙන දේ එයා බාහිරේ තියනවා කියලා හිතාගෙන එයා දුක් වෙන්නේ. එතකොට ඒක නාම රූප ගැට ගැහිමක් වෙනවා. ඒකෙන් එයා කතා කරන්නේ සිතුවිල්ලක් කියලා. චේතනාහම් බික්කවේ කම්මම් වදා කර්ම රැස් වෙනවා. මෙතන චේතනා සකස් වෙනවා. ඊට පස්සේ වචී කර්ම, කාය කර්ම, මනෝ කර්ම රැස් වෙනවා. මේ කතාව ලොකු මේකක් මෙයාට විනාශයක් කරනවා. ඒකට හේතුව තමයි ලෝකේ තියෙන ලෝකේ මම ඉපදුනා. ලෝකේ තියෙද්දි මම මැරෙනවා. නමුත් ඒක නෙමේ වෙන්නේ නෑනේ ඒක. ඇයි? ලෝකේ තියෙද්දි මට මැරෙන්න බෑ. එතකොට මොකද වෙන්නේ? ආයෙ උපදිනවා. මේ කතාව වෙනස්ම කතාවක්. අපි මේක දැන් ඒ පරයයන් කතා කරන්නේ නැතුව ඉන්න මේ ටිකේ කතා කරලා ඉවරයි. මේක විඥාන ධාතුව සකස් වෙන හැටි ශක්ති කතාවකින් අපි මේක පෙන්නනවා. විඥාන ශක්තියක් විදිහට ශුන්‍ය වෙනවා කියන කතාව. විශ්ව ශක්තියක් විදිහට පෙන්නනවා. මේක ඇවිලා නිවන කියන්නේ ශුන්‍ය වෙනවා. නමුත් දැන් මේ කතාව ඔක්කොම පෙන්නන්නේ අපේ හිත පෙන්නනනේ. මේ හිත පෙන්නන්නේ හිතෙන් මිදෙන්නනේ. මේක ඇත්ත කරගන්න නෙමෙයිනේ. මේ බොරුවක් කියන එක පෙන්නන්නනේ. නේ? දැන් මේ ඔක්කොම සිත හැදෙන හැටි, සිත නැති වෙන හැටි ඔක්කොම පෙන්නනවා. ඒතකොට එළියේ දැන් මේකට මෙතනට දැන් එළියේ දරුවක් එනවා. දැන් එතනද දරුවා ඉන්නේ මෙතනද? අපේ හිතේ ඉන්නේ මෙතන ඉන්න දරුවා. ඒතකොට එළියේ ඉන්න දරුවා නෙමෙයි අපි මෙතන ඉන්න දරුවත් එක්ක සැප දුක් විඳිනවා. මම යනවා රට ගියාට මෙතන හිතේ නාමයේ දරුවා තියාගෙන යන්න. මම මෙයත් එක්ක සැප දුක් විඳිනවා. මේ නාමයේ රැස් කරගෙන තියෙනවා. මේකෙන්. ඒකෙන් සැප දුක් විඳිනවා. දැන් මේ කතාව අවුරුදු 70ක් හිටියානම් 74ක් හිටියානම් අවුරුදු 40ක් හිටියානම් මුළු සේරම නාම රූප ගැට ගැහිච්ච තියෙනවානේ. එක්ෂණිකව මෙහෙම මේ කණ්ණාඩියට මේ පිචස් ගන්න වැඩි වෙනවා. ඒක හොඳට මේක ඇත්ත වෙලා. මේක මෙහෙම එක පාට මුළු ලෝකෙම ඇත්ත වෙලා නැති වෙන්නේ. ගොඩාක් කෙලස් තියෙන කෙනා මේ ලෝකෙ නැති මේ ලෝකෙ ගොඩාක් අල්ලගෙන ඉන්නේ සිතින්. එයා හිතනවා මේ ලෝකෙ තියෙනවා, මේ ලෝකෙ මම මෙහෙම හිටියා, මම මෙච්චර මේව කෙනෙක්, මම මෙච්චර දේවල් කළා තියෙනවා, මම ලොකු කෙනෙක් කියන එක එයාට දැනෙනවා. ඒ තරම් මාන්නේ වැඩි එයාට බෑ නිවන් දකින්න. නිවන් දකින්න නම් ඔක්කොම නැති කරන්න ඕනේ. ඒක අර මුකුත් නැති සුනීත සෝපාක නිවන් දකින්න. අන්න නිවන් දකින්න හේතුවක් වෙනවා ඒක නේද? පුංචි දරුවට මුකුත් නැහැනේ. පුංචි දරුවා ඩිග්‍රී ගහලා නැහැ. පුංචි දරුවා ලෝයර් කෙනෙක් නෙමෙයි. පුංචි දරුවා දොස්තර කෙනෙක් නෙමෙයි. පුංචි දරුවා ඉංජිනේර කෙනෙක් නෙමෙයි. පුංචි දරුවා සල්ලිකාරයෙක් නෙමෙයි. පුංචි දරුවට මොනවද තියෙන්නේ? අවුරුදු 7 කිසිම දෙයක් නැති අය සෝවාන් වෙන්න ලේසි. මුන් දොස්තරලා වුණාම සෝවාන් වෙන්නේ නැහැ. මුන් ඉංජිනේර්ස්ලා වුණාම සෝවාන් වෙන්නේ නැහැ. මුන් ලෝයර්ස්ලා වුණාම සෝවාන් වෙන්නේ නැහැ. නමුත් මේක ඉපදිච්ච කාලේ අවුරුදු 7 ඔය විෂය ටික දෙන්න කලින් සෝවාන් වෙනවා. අන්න අම්මට දැන් තේරෙනවද ඇයි මේ අවුරුදු 7 කතාව කියන්නේ සෝවාන් වෙන්නේ? අයියා අම්මේ අපි මේවා රැස් කරනවානේ. මේ රැස් කරනවා කියන්නේ සසරනේ. එතකොට අපි මේ දරුවෙක් ඉපදුනහම මේ දරුවා ගෑස් පාදනවා කියලා කරන්න ඕනේ රැස් කරන එක නෙමෙයි ඒකේ අනිත් පැත්ත පෙන්නන්නේ. දරුවට හොදක් වෙන්නේ එතකොටයි. නමුත් අපි අපිට හොදක් කරගන්න දරුවට රැස් කරවලා අපිට රැස් කරවගන්න. බලනකොට අපි ගාව තිබිලා තියෙන්නේ තණ්හා. අපි දරුවා තියාගෙන ඉන්නේ තණ්හාවට. දරුවෙක් අපි ඉපදෙනවට කැමති වෙන්නේ තණ්හාවට. අපි අන්තිමව දරුවව හදන්නේ තණ්හාවට. අන්තිමව එයා කාලා වුල අපිට ඕන දේ කරවගන්නේ තණ්හාවට. අන්තිමව බලනකොට අපි කරලා තියෙන මහ තුච්ච වැඩක්. හරියට දරුවෙක් හදනවා නම් බුදුන් වහන්සේ පෙන්නන ක්‍රමේ හරිම සරලයි. පුතේ මේ ලෝකේ මායාව. පුතේ මේ ලෝකේ මේ තියෙන හැමදේම නැති වෙනවා. පුතා රැවටෙන්න එපා. අපි දැන් ගොඩක් වයසයි. අපි මේවට රැවටිලා ගොඩක් දේවල් කරගත්තා. අපි ගොඩක් වැරදි වලට දැන් පටලවාගෙන ඉන්නේ. පුතා තාම මලක් වගේ පුංචි හිතක් පුතාට තියෙනවා. මේ ඇත්ත කවදාවත් අවතක් කරන්න එපා. මේ ලෝකයේ තියෙන්නේ
ශුන්‍ය ස්වභාවයක්. කිසි දෙයක් පවතින්නේ නැහැ. හැබැයි පුතේ මේ දේවල් මෙහෙම වුණත් දැන් පුතාට මේ ශරීර ධාතුව ලැබිලා තියෙනවා. පුතා ඒක නඩත්තු කරගෙන මේ දේ අවබෝධ කරගෙන ඔය හැම දෙයක්ම හොඳින් කරන්න. එයාට හැම දෙයක්ම හොඳින් කරන්න පුළුවන් විසාකාව වගේ. එයාට මහා ශක්තියක් උපදිනවා. එයා කිසිම තැනක බය වෙන්නේ නැහැ. මරණයට බය නැති වෙනවා පළවෙනි කාරණේ. මැරෙන්න කෙනෙක් නැහැ. මෙයා අවුරුදු 40 ගිහිල්ලා 50 ගිහිල්ලා 60 ගිහිල්ලා මර බයේ ඉන්නවා. අර පුංචි දරුවා මේක අවබෝධ කරලා අවුරුදු 7 මැරෙන්න බය නැහැ. ඒ දරුවා නෑ. ඒ දරුවාට මැරෙන්න, ඒ දරුවාට මරණයක් කියන එකක් නෑ. එයාට උගන්වනවා මරණයක් නෑ පුතේ. මේ ශනේ හටගත්ත නැති වුණා එච්චර. මේ සිත දැන් ඇති වෙනව නැති වෙනව පුතේ එච්චරයි. මරණේ බොරුවක්. එහෙම දෙයක් ලෝකේ නෑ කියලා. එයාට ඊට පස්සේ ආයි කවුරු හරි આવුත් එයාගේ ජීවිතය හරි පරිත්‍යාග කරලා එයාට යත ඒක. ඇයි? එයා දන්නා එහෙම දෙයක් නෑ කියලා. එයාට දුකක්වත් නෑ, එයාට කඳුලක්වත් නෑ, එයාට ප්‍රශ්නකුත් නෑ. බලන් ඉන්න හැට නම් දුක ඇති. මේ කතාව හරි පුදුමයි නේද? කියනකොට තේරෙන හොඳටනේ. මේ යන්නේ සමාජයේ යන්නේ වෙනින් රැල්ලක් වෙනින් ගමනක්. නමුත් මේ බුදුන් වහන්සේ පටිසෝත ගාමී ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියන එක තේරෙනවා නේ. සමාජය යන ගමන නෙවෙයි. සසරෙන් මිදෙන ගමන, සමාජය යන්නේ සසර යන ගමන. පටිච්ච ගමන, ගැට ගැහෙන ගමන. බුදුන් වහන්සේ පෙන්නන පටිච්ච සමුප්පාදයෙන් මිදුණු තැන නිවනයි කියලා. පටිච්ච සමුප්පාදය කියන්නේ සසර, පටිච්ච සමුප්පාදයෙන් මිදුණු තැන නිවන. හරිනේ. දැන් තේරෙනවනේ. පටිච්ච සමුප්පාදය කියන්නේ සසර. අවිද්‍යාව පත්‍ය සංඛාරය. ඒ නිසා තමයි මේ පුංචි දරුවාට සංඛාරය එන්නේ. සිතුවිලි එන්නේ. නාම රූප ගැට ගැහිලා ස්කන්ධය ඇදිලා, ආයතන ටික ඇදිලා, සංඛාර ඇදිලා. ඒකයි කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන කියලා. අය මේ දරුවට කියන්නේ එපා සංඛාර සිතුවිලි දෙන්න එපා. සංඛාර කටින් කියනවනේ අම්මා කියලා. එතකොට එයා ඒක හදා ගන්නවනේ. අර පෙර මතකයක් නැහැනේ. දැන් මෙයා මතකයක් හදා ගන්නවා. එතකොට අවිද්‍යාව නිසා දන්නේ නැති එක අදුවා. සංඛාර. සංඛාර දැම්මට පස්සේ මොකද වෙන්නේ? විඥාන උපදිනවා. සංඛාරපච්චා විඥාන. එයාට දැන් සිතක් උපදිනවා. අම්මා කියලා. එතකොට එළිය අම්මා ඉන්නවා කියන සිත එහෙනම් මෙතන මම ඉන්නවා. එතකොට ඒ දරුවා විඥානපච්චා නාම රූප. ඒ දරුවට දැන් එළිය රූපයක් තියෙනවා. ඇතුලේ නාමයක් තියෙනවා. දරුවා එකින් එක ගැට ගන්නවා. ඒකයි මේ පටිච්ච සමුපාදයේ සසර කියලා කියන්නේ. අවිද්‍යාපච්චා සංඛාර, සංඛාරපච්චා විඥාන, විඥානපච්චා නාම රූප. දැන් නාම රූප දෙක ගැට ගැහෙන එකටයි සලආයතනෙ කියන්නේ. තේරෙනවනේ? නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස. ඒ කියන්නේ ස්පර්ශ වෙනවා. දැන් අර සිතුයි, දැන් අර මනසක් තියෙනවා. දැන් යා මනෝ ලෝකෙක ඉන්නවා. දැන් මනෝ විඥාණයෙන් සිතුවිලි එනවා. දැන් කලින් තිබුණ නැහනේ. කලින් ලෝකේ දැක්කේ නැහැ, අම්මා දැක්කේ නැහැ, මොකුත් දැක්කේ නැහැ. දැන් යාට දැන් මනසක් තියෙනවා. නේ ස්පර්ශයක් එනවා කියන්නේ වේදනා සංඥා සංකාර ආයි හැදෙනවා විඥාන. වේදනා සංඥා සංකාර විඥාන ආයි උපාදානස්කන්ධයක් හැදෙනවා. ඒ කියන්නේ උපාදාය රූපයක් දැන් හදාගත්තා. ඒකට උපාදාන කරගත්ත එළියේ දැන් මට සිතක් හැදුනා. අන්න මනෝ විඥානය හැදුනා. ආයි මේ මනෝ විඥානේ එළිය බලන එක තමයි විඥාන පත්‍යා නාම රූප ආයි එළිය බලනවා. නේ ආයි විඥාන පත්‍යා නාම රූප පත්‍යා සලආයතන ආයි ආයතන කියන්නේ ටික හැදෙන එකමයි. ඊට පස්සේ සලආයතන පත්‍යා පස්ස ආයි මේ විදිහට කැරක් යනවා. දැන් සසර දියසුලිය කරකිනවා. මේ ලෝකේ ඉපදිලා අන්න දියසුලිය කරකවනවා. පටිච්ච සමුප්පාදේ කරකිනවා. අතර යා කරනවනේ මේ යායකට අහු වෙනවා දියසුලියට. යා රැවටෙනවා මායාව දෘෂ්ටියට. ආත්මීය සංඥාවට අහු වෙනවා. ඒතම් මම ඒසෝ හමසි මේසෝ අත්තා මම මගේ ආත්මේ. එතන ඒක නම් මෙතන මම හැදෙනවා. එහෙනම් ඒක මගේ අරක මගේ කියන එක හැදෙනවා. මගේ ආත්මේ හැමකට ආත්මයක් තියෙනවා කියන කියනවා. අන්න රූපං අත්තතෝ සමුනුපස්සති. යා ඊට පස්සේ ආයි කොහේ හරි කන්නඩියකින් හරි යාගේ රූපය හදාගන්න. රූපේම යාගේ රූපේ තුල එයා ඉන්නවා කියලා හිතනවා ඊට පස්සේ. රූපං අත්තතෝ සමුනුපස්ස රූප වත්තං වාතසෝ සමුන ආත්මේම රූපේ කියලා හිතනවා ඊට පස්සේ. රූපේ තුල ආත්මය තියෙනවා කියලා හිතනවා. ආත්මය තුල රූපේ තියෙනවා කියලා හිතනවා. දැන් මට මැරෙන්න බෑ. මර බය එනවා. එතකම් මර බය නැහැ. පුංචි දරුවා මැරෙන්න බය නැහැ. හැබැයි ඔක හැදුනාට පස්සේ මැරෙන්න බයයි. එයාට මරණයක් එනවා. දැන් මුළු කතාවම උතන තියෙනවා. එහෙම නේ? කතාවම තියෙනවා. හැබැයි මෙනෙහි කරන්න ඕනේ. මොකද දැන් මේක දැන් මේ වේගෙට අල්ලන්න බෑ. අනිත් කෙනාට මොකද දැන් මේක ටික නැවත එයා ප්‍රතිපදාවට එන්න ඕනේ. ප්‍රතිපදාව තුළ එයා නැවත දකින්න ඕනේ. හැම දෙයකම ඇත්ත දකින්න ඕනේ.
එළිය නෙමෙයි මේ හිත දකින්න ඕනේ. මේවා ගලවන්න ඕනේ ටික ටික. දැන් ඔය ගොඩක් වෙලාවට කරන්නේ ගලවන්න උත්සාහ කරන්නේ. අපි ප්‍රතිපදාව තමයි අගය කරන්නේ. බුදුන් වහන්සේ කියන්නේ තෙලින් මලින් මාපු දන්නෝ නොයති. තෙලින් මලින් මාපු දන්නෝ නොයති ප්‍රතිපත්තියේ මාපු දන්නෝ යති කියන්නේ මෙන්න මේක දකින්න එකයි ප්‍රතිපත්තිය. මේක දකින්න එක තමයි සික්ඛා අනුපුබ සික්ඛා. ඒ කියන්නේ මේක දකින්න ඕනි. සීලයක් ඕනි. මොකද මේ සීලය? දකින්න එක සීලය. ආර්යකාන්ත සීලය. ආර්යවරයෙක් තමයි නාමයේ රූපේ මේක වෙන් කළා දකින්නේ. විඥානේ මායාවක් කියලා දකින්නේ, බොරුවක් කියලා දකින්නේ. එතන එකක් නෑ, මෙතන එකක් තියෙනවා කියන කතාව නෙමෙයි. ඒක දකින්නම පමණයි. කෙනෙක් පුජ්‍යලයක් නෑ. මේක මායාව සිත. ආත්මීය බොරුවක්. දැන් මේක මේ හැම දෙයකම දැන් මෙතන බිත්තිය දැක්කත් එච්චරයි. බිත්තිය දැක්කා විතරයි. දැක්ක කෙනෙක් නෑ, දැක්ක දෙයක් නෑ. හතරමහා භූතයක් වගේ. එතකොට එතන සිතක් නෑ. එතකොට එයා සෝවන් වෙන්නේ. එයා තමයි නිවන් දකින්නේ. ඒ සෝවන් මාර්ගය තමයි මේක දකින්න එක. දැන් මෙයාට සිද්ධ වෙනවා දැන් මෙයා ජීවිතේ පැටලිච්ච අයටනේ මේ බණ කියන්නේ. ජීවිතේ පැටලිච්ච අයට බුදුන් වහන්සේ බණ කියන්නේ. එතකොට මේක දැන් පැටලිච්ච කෙනා ලියන්න වෙනවා. ලියන්න වෙනවා මේ දකින්න එකෙන් ලියලිය යන්න ඕනේ. අන්න ඒක තමයි උපාදානස්කන්ධයේ උදේවැය දකින්න සීලය. ඒක දැකීම ඒක අත්හැරීම තුළ එයාට ඇතුළාන්තේ මේ තාක් තිබුණු ඇල්ම නැති වෙනවා. විරාගයට එනවා. විමුක්ති මාර්ගයට එනවා. අන්න මාර්ගය උපදිනවා. සම්මා දිට්ඨි පළවෙනි එක එනවා. සම්මා දිට්ඨි තමයි සියල්ල මිදි යන එක. දිට්ඨි වලින් මිදෙන්නේ. දිව්‍ය ලෝකයක් තියෙන විදිහක් නැහැ. මෙතන කෙනෙකුත් නැතුව. මෙතන කෙනෙක් හිටියොත් එතනින් යා අනිත් ලෝක මොකක්වත් නැහැ. මෙතන කෙනා නැත්තම්. තේරෙනවනේ? දැන් එතකොට යා සියලු දෘෂ්ටියෙන් මිදුණු තරයි සම්මා දිට්ඨිය කියලා පෙන්වන්නේ ඒකයි. දැන් මේ මාර්ගේ ඉස්සෙල්ලාම අපිට මාර්ගේ නැහැ තාම. අපි හිතනවා අපි මාර්ගේ ඉන්නවා කියලා. අපි හිතනවා ආරෂ්ඨාංගික මාර්ගේ කියලා. ආරෂ්ඨාංගික මාර්ගේ කී ගියාට ආරෂ්ඨාංගික මාර්ගයක් වෙන්නේ නැහැ. එයා මේක දැක්කොත් මාර්ගේ එනවා. ප්‍රායෝගිකව එයා දකින්නකම් කවුරුත් මාර්ගයක නැහැ. පොතක තියෙන මාර්ගයක් ගැන කියන්නේ. මේක දකින්න තමයි මාර්ගය උපදින්නේ. මාර්ගය උපදිනවා. මාර්ගයට යනවා නෙමෙයි මාර්ගය උපදිනවා. ඒ දකින්න එක මාර්ගය උපදිනවා. හැබැයි හැමදාම මේක නවත්ත ගන්න බෑ. එයා ඒක යථාර්ථයට එනකම්ම දකින්නවා. ඉතින් ඒකට වීරයක් ඕනේ. ඒකයි සද්ධා කියන්නේ මේක දකින්න වීරය. සද්ධා වීරය සති මේක නිතරම දැකලා පුරුදු වෙනවා. ඒක ස්වභාවය වෙන්නේ සමාධිය. ඒක දකින්න අනිමිත්ත සමාධිය. අන්න සවිතක්කන් සවිචාරං කියන සමාධිය ලෝකෝත්තර භූමිය. ඒක ආර්ය භූමිය. ආර්යවරු මිනිස්සු නෙමෙයි. ආර්ය කියලා ආත්මයක් නැහැ. ආර්ය කියන්නේ ආත්මයෙන් මිදුණු තැන. අපි ආර්ය බුදුන් වහන්සේට කියනවා අපි කියනවානේ ආර්ය වංශිකයෝ කියලා. ආර්ය කියන්නේ උතන්ට. ආර්ය කියන්නේ කුජල භාවයෙන් මිදුණා කියන එකයි. නාම රූපේ මිදුණා කියන එකයි. එහෙනම් සෝවාන් කියලා කෙනෙක් නැහැ. අවුරුදු 7ක් උපදිනවා කියනවා නම් එයාට කවදාවත් සෝවාන් වෙන්නත් බෑ. මොකද කෙනෙක් නැත්තම් සෝවාන් කියන තැන කවුද උපදින්නේ? ඒකයි ඔය නිකන් පොත්වල තියෙනවා කියුවට කවුරුත් සෝවාන් වෙන්නේ නැහැ. එයාට මේ ධර්මය දැක්කොත් එයා එකේ මිදි ගියොත් එයාට මිදුණු දවසට තේරෙනවා. දැන් අපිට කියන්න බෑ කාටවත් අපිට ආයෙ ඉපදයක් ගැන. අපිට කියන්න බෑ කාටවත් මරණයක් ගැන. ඇත්තට කිව්වොත් මිනිස්සු දන්නේ නැති නිසා මිනිස්සු කතා වෙන්න නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා ඒවට වුන් ගන්න. මොකද මේ මිනිස්සුන්ට නැත්තම් බෑ ඒක අමාරුයි සමාජයට යන්න බෑ අපිට. නමුත් ඇත්තටම අපි අවබෝධය තුළ ඉන්නේ අපි දන්න කවුරු හරි අපි කැමති හැමෝම කතා කරනවා නෑ මේ මොහොතේ විතරයි එහෙම මරණයක් නෑ ඒක බොරුවක් කියලා. මේ මොහොතේ මරණය තියෙනවා. හැම මොහොතේම මැරෙන එක මොකද්ද? හැම සිතක්ම ඇති වෙනවා මැරෙනයක් තියෙනවා. හැම මොහොතේම භවය සකස් වෙනවා. මේ භවය බිත්තිය. මේ භවය අල්මාරිය. මේ අල්මාරිය මේ පැත්ත හැරෙනකොට නැති වෙනවා මේක. ඒක මේ පැත්තට එනකොට ඒක නෑ. මේක. මේ සිත මාරු වෙවි යනවා භවයක් නම් ඒක භවයක් නම් දෙයක් තියෙනවා අල්මාරිය කියන්නේ භවය. මගේ මේ භවයේ අල්මාරිය මේ භවයේ අම්මයිනේ මේ භවයේ දරුවයිනේ භවය කියන්නේ දෙයක්. එහෙනම් දෙයක් නම් භවය කියන්නේ ඒක ඇති මොකුත් තියෙන දෙයක නැති උපතක් මරණ මේ දේ දැන් හටගත්තා දැන් නැති වෙන්නේ. අවුත්තා සම්භූතං උත්තානම් භවිෂ්‍යති පෙර නොතිබීම හටගත්තා. ඊටු නැතම නිරුද්ධ වෙලා ඒ සිත එතන ඉවර වෙලා ඊගාව සිතට එන්නේ. ඒක ඒකට සම්බන්ධයක් නැහැ. හැම සිතක්ම අලුත් සිතක්. හැබැයි මේකේ තියෙන පුංචි ආශ්‍රවීය ස්වභාවය නිසා යන පොණොබ්බයක ගතිය. තණ්හාව තමයි මේකේ යටින් තියෙනවා අපි ගාව තියෙනවා කියන කෙලෙසේ තියෙන ආශ්‍රවය තියෙනවා. ලෝකයක් තියෙනවා කියන ආශ්‍රවය තියෙනකන් සෝවන් වෙන්නේ නැහැ.
එළි ලෝකෙතියේදී මං සෝවන් වෙන්නේ නැහැ. එළි ලෝකේ නැති වෙනකොට මේ පැත්තේ මමත් නැති වෙනවා. මම කියන්නේ එහා පැත්තේම ප්‍රතිබිම්බයක්. මේක එළිය තියනවා නම් මෙතන මම ඉන්නේ. මේක මේ පැත්තෙන් නැති වෙනකොට මේ පැත්තෙන් මමත් නැති වෙනවා. එහෙනම් ලෝකේ තියෙද්දි මම නැති වෙන්නේ නැහැ. ලෝකෙත් නැති වෙලා මමත් නැති වෙනවා. මම නැති වෙනකොට ලෝකෙත් නැති වෙනවා. දැන් සෝවාන් වුණ කෙනෙක්ගෙන් අහන්න බෑ. එතකොට ඔයා සෝවාන් වුණාම දරුවාට මොකද වෙන්නේ කියලා. මොකද සෝවාන් වුණ කෙනෙක්ට දරුවෝ නැහැ. නමුත් ඒක කියන කෙනාටයි ගැටලුව තියෙන්නේ. සෝවාන් වෙනවා කියන්නේ ඒකෙ මෙදනම් කෙනෙක් නැත්තා. කතා ඔක්කොම නැති වෙනවා. ඒක හරි පුදුම තරක් ඇතන් තේනවා කරකලා ගියේ. ඒ කියන්නේ නැවත ඉදීමක් නෙවෙයි. නෑ ඒක මේකම තමයි වෙන්නේ. දැන් මෙතන අල්මාරිය තියෙනවනේ ඒක නම් භවය. ඊගාව එක මේක නම් භවය. ඒක නම් භවය. ඒ සිත තමයි භවය කියන්නේ. ඒතර සිත උප්පත්තිය එතනම තියෙනවා. ඒතර මේ සිතත් පෙර මත කියන්නේ එන්නේ. ආශ්‍රයයේ කෙලෙස් එන්නේ. ඊගාව සිතත් පෙර මත කියන්නේ මේක ස්කන්ධයෙන් එන්නේ. ස්කන්ධයෙන් කියන්නේ මේක මේ උපාදාන රූපේ. උපාදාන රූපෙනේ කියන්නේ අල්මාරිය කියලා. ඒතකොට ඒකෙන්නේ පෙර මත කියන්නේ. ප්‍රඥාප්ති සම්මුති නාමයේ ඒකෙන්නේ අපි මේක අපිට මේ අල්මාරියක් නෙපෙන්නේ අපිට පේන්නේ නැහැ මේ වර්ණ ටික අපි කියන්නේ අපිට මේ හිස් බල්මක් තියෙනවා කියලා මේ මුකුත් නැහැ අපිට සිතුවිලිනේ තියෙන්නේ අපිට පේන්නේ අල්මාරි ජනේල බිත්ති මෙහෙම අපිට එක එක නම් නේ පේන්නේ නම් පේන්න විදියක් නැහැ ඇහැට කොහොමද නම් පේන්නේ ඇහැ කැමරාව නම් පේන්නේ එහෙනම් මේ ඇවිල්ලා වෙන මේ පේනවා නෙමෙයි හිතනවා චිත්තේන නියති ලෝකේ මේක දකින්න නුවණින්ම ඕනේ. මේක දකින්න නුවණින්ම ඕනේ. මේක ඇතුළේ වෙන්න දේ දකින්න නුවණක් ඕනේ. ප්‍රඥාව ඕනේ. ඒ කියන්නේ සිතේ අනිත්‍ය දකින්න එක ප්‍රඥාව. සිතේ මායාව ප්‍රඥාවෙන් දකින්න. තමයි ගැඹුරුයි ටිකක් එතන නේ. ගැඹුරුත් තමයි වේගය වැඩි. තියාගෙන යනෝනේ. ඔව් මේක ඇත්තටම ටිකක් ගැළපලා නෑ අර මේ ඒ දැන් මට අවබෝධයි කියන එක අර අනිත් කෙනාගේ තියෙන අර ඒක ප්‍රශ්න අහනවා නම් හරියනවා. එතකොට අඩු වෙනවා. එතකොට මේක වෙන්නේ කොහොමද කියලා අහුවොත් එතකොට එතන කියන්න යනවනේ. එතකොට වේගය බහිනවා, කැඩෙනවා. එතකොට ඒ තේරෙන්නේ නැත්නම් අහනවා නම් තමයි. ඒකයි මම අර හැමතිස්සෙම කියන්නේ අම්මට තියෙන ප්‍රශ්නේ අහන්න කියලා. ඒක තමයි කියන්න ඕනේ කියලා. එතකොට දැන් මම කියන්න ගියාම වෙන්නේ මගේ අර ඒක මම තේරුම් කරන්න යනවා. එතකොට මම සිතුවිලි ඇති වෙන්නේ කොහොමද? සිතුවිලි ඇති වෙන්නේ මට දෙන්න ඇසයි පෙනීමයි සිතයකට එකතු වුණාමනේ සිතුවිලි ඇති වෙන්නේ. ඇසයි ඇතර පෙනීම තියෙන්න එපා. ඒකයි හිතයි. ඔය තුන එකතු වුණාම නේද? දැන් ඇසයි පෙනීමයි කියලා දෙකක් තියෙනවද? ඇහැ තියෙන්නේ ඇහැ තියෙන්නේ රූපෙනේ. ඔය මාසස. ඔව් ඒකට ඇහැ කියන්නේ පේන බවට. පෙනීමයි නෑ මේ ධර්මයේ තුල ඇහැ කියන්නේ මාසස නෙමෙයි. ධර්මයේ තුල ඇහැ කියන්නේ පේන බවට. ඇස පනවන්නේ එතනින්. පෙනීමයි පේන බවට තමයි ඇහැ කියන්නේ. ඇහැ කියන්නේ මේ සිද්ධියට. ඒ කියන්නේ අතන රූපේ මෙතන මේ පේනවනේ මේ ප්‍රසාදේ වෙනවනේ. ඒ පේන බවට තමයි ඇස කියන්නේ. එතන තමයි ආයතනික. සලආයතනනේ ඇහැ. එතකොට මේ නාමයේ රූපේ ගැට ගැහෙන්නේ එතනම සලආයතන වෙන තැනම. ඔව් අම්ම මොකක්ද අහන්නේ? පෙනීමයි සිතයි. පෙනීම දැන් අතන පෙනීම කියන එක හැඩතලයේ කියලා ගත්තොත් සිත කියන එක එතකොට එහෙම ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔව් ඒක එක තුනම තමයි සිතුවිලි හැදෙන්නේ නේ. දැන් සිත කියන්නේම සිතුවිල්ල තමයි. දැන් මේ සිතම තමයි මේ පේනවා කියන්නේ. පේනවා විතරයි දික්ඨ මත්තන් ජාරුචීර කියන්නේ ඒක. පේන බව පමණයි. එතකොට සිත කියන්නේ පේන බව පමණයි. ඊටත් වැඩිය මේ කතාව ටිකක් ගැඹුරුයි. එහෙම වචන වලට කොටු කරන්න බෑ. මේ ධර්මයේ වචනෙන් ඒකයි කියාගන්න එන්නේ අපහසුතාවයට. මොකද වචනේ අන්තේ තියෙනවා. නමුත් මේ ධර්මයේ පෙන්නන්නේ වචනේ හැදිලා තියෙන්නේ එතනයි මෙතනයි කියලා. නමුත් ධර්මයේ පෙන්නන්නේ එතනයි මෙතනයි කියලා දෙයක් නැහැ කියලා. ඒතර වචනේ කියාගන්න බැරි වෙන්නේ ඒකයි. වචනේ කියන්නේ යනවා අතනයි මෙතනයි කියලා. නමුත් ධර්මයේ කියනවා එහෙම අතනයි මෙතනයි නැති බව. ඒතර සිත කියන්නේ අතනයි මෙතනයි නැති බව. සිත කියන්නේ අතනයි මෙතනයි එකතු වුණු බව. ඒතර අතනයි මෙතනයි කියන එක තමයි ඔය අම්මා කියන්නේ යන්නේ. අහත් රූපයත් ඇහි විඤ්ඤාණයක් කියන්නේ. තින්න සංගති පස්සෝ කියන තැනට යන්නේ ඔය කියන්නේ යන්නේ. අහත් රූපයත් ඇහි විඤ්ඤාණයක් කියන්නේ.
විඥානේ තමයි එතකොට මෙතන ඇහි විඥානේ කියන එක. ඒ කියන්නේ මේ දුටුවාන මේක පේන බව පවන කියන එක. එතකොට ඒක මනෝ විඥානේ පැත්තට සිතුවිලි පැත්තට මේ එන්නේ නැහැ. අතන්ට. නමුත් මේක අමුතුවෙන්ම අතන දැන් අපිට එහෙම කියනකොට හිතන්නේ මෙතන තියෙනවා ඇහැ රූපේ. එතකොට මෙතන තියෙනවා මේ විඥානය චක්කු විඥානය. එතකොට මනෝ විඥානයක් වෙනම තියෙනවා. ඔය එකක්වත් නැහැ. අත්ත කතාව මේකම විතරයි. මනෝ විඥානෙත් මෙතනමයි චක්කු විඥානෙත් මෙතනමයි. ඒ කියන්නේ මේ දැන් අතන අල්මාරිය මෙතන ප්‍රසාදේනේ. දැන් අපිට හිතන ඇඟ ඇතුලේ මනෝ විඥානයක් තියෙයි කියලා. මේ හිත ඇතුලේ මොලේ ඇතුලේ ඔහොම හිතනවා. එහෙම කතාවක් නැහැ. මෙතනමයි විඥානෙ තියෙන්නේ. පේන බව. මෙතනමයි මැවීම තියෙන්නේ. ඒකයි මෙතන ඇති වෙනව නැති වෙනවා කියන්නේ. දැන් එක්ෂණේ මුළු ලෝකෙම ඇති වෙලා මුළු ලෝකෙම නැති වෙන එකක් තමයි වෙන්නේ. මේක තියෙන ලෝකෙ ඉපදෙනව නෙමෙයි. ලෝකයක් හදාගෙනයි ඉන්නේ. හැම මොහොතෙම ලෝකයක් හදා නැති කරනවා. දැන් තියෙන ලෝකයක ඉපදෙන එකක් නෙමෙයි. ආයතනය හැදුන්නේ නැත්නම් ලෝකේ නැහැ. දැන් කන තිබුණ නැත්නම් ශබ්ද ලෝකේ නැහැ. දැන් ඇස් පේන්නේ නැත්නම් රූප ලෝකේ නැහැ. දැන් තියෙන ලෝකෙ ඉපදුනා නම් යා එහෙම වෙන්න බෑ. දැන් කෙනෙක් උපදිනවා. තියෙන ලෝකෙ ඉපදුනා නම් එයාට කොහොමද දැන් ඇස් පේන්නේ නැතු දැන් මේ පේන ලෝකයක් නැහැ. එතකොට එහෙම ලෝකයක එයා ඉපදිලා නැහැ නේද? හැබැයි එයා ඉපදිලා. එහෙනම් ලෝකෙ තියෙද්දි ඉපදිලා නෙමෙයි. අපි ලෝකෙ හදා ගන්නවා. තියෙන ලෝකෙ මං උපදිනව නෙමෙයි. මේ ඉපදිලා ආයතන ටික හැදෙනකොට ලෝකෙ හැදෙනවා. ඒකයි කියන්නේ මේ ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්චති ಜಾති. ಜಾතියක් මං හදාගන්න මෙන්න මං ඉපදුනා. ಜಾතිය. ආයතන ටික ඉපදෙනකන් ಜಾතියක් නැහැ. ඒක පුංචි දරුවාට පාට පේන්නේ නැහැ කියන්නේ ඒක. පුංචි දරුවා මොකුත් දන්නේ නැහැ කියන්නේ ඒක. පුංචි දරුවා ඉපදෙන්නේ ඇස කන දිව නාසය ඉපදුණු දවසේ. එතනින් ඉපතත් පානවා. ඒකයි තියෙන ලෝකෙ මං ඉපදෙනව නෙමෙයි. මම ලෝකයක් හදා ගන්නවා. එතකොට තියෙන ලෝකෙකේදී මම මැරෙනව නෙමෙයි. මම හදාගත්ත ලෝකෙ නැති වෙනවා. ඒකේ ලොකු තේරුමක් තියෙනවා. එතකොට අර දෘෂ්ටිය නෑ යාට ලෝකේ තියෙනවා මම මැරෙනවා කියන එක නෑ. එතකොට යා ලේසි යාට එන්න හැම මොහොතේම මේ සිතේ නැති වෙන තැන මරණයක් නෑ කිව්වේ. මෙයා අමරණීයයි මේ ධර්මය අවබෝධ වුණාම මේ ලොකු මේකක් තියෙනවා මේක ඇතුලේ. එයාට ලෞතර සුවයට වැටෙනවා යා. ඒ ලෞතර සුවේ මේ ලෞකික සුවේ වගේ මේ බොළඳ එකක් නෙමෙයි මේ දැන් මේ කාම බොන එකක් නෙමෙයි. ඒක මේ සදාමරණීය. ඒ කියන්නේ හැම මොහොතක්ම දෙන්නේ ආසුවේකේ. මරණයක් නැහැ නේ කතාවේ. මරණය බොරුවක් වුණාම පස්සේ දැන් මම කියනවා මම මැරෙන්නේ නැහැ කියලා. ඒකනේ කතාව. ඒකනේ කතාව මැරෙන්නේ නැහැ. දැන් මේ ලෝකේ කට්ටි දෙකක් ඉන්නේ. එක කට්ටියක් අමරණීය මැරෙන්නේ නැති කට්ටියක් අනිත් කට්ටිය මැරෙන කට්ටියක්. මැරෙන්නේ නැති කට්ටිය තමයි මේ ලෝකේ සෝවන් සකදාගාමී අනාගාමී අරහත්. ඒගොල්ලන්ට මරණයක් නැහැ. නමුත් අනිත් කට්ටිය පෘථග්ජනයෝ මොග පුරුෂයෝ හිස් මිනිස්සු කියලා බුදුහාමුදුර කියන්නේ. සත්තු වගේම තමයි සත්තුන්ට මැරෙනවා. සත්තු බයයි මරබිය තියෙනවා. අර මිනිස්සයාට මරබිය නැහැ. ඒ මිනිස්සයා දුක නැති කරලා. දුක නැති කරන්නේ ඔතනින්. එතනින් දුක නැති වෙනවා. අයි මරණ දුක තමයි මිනිස්සයාට තියෙන ලොකුම දුක. මරණ දුක නැති වෙනවා මේක දැක්කම ධර්මයේ දැක්කම. ඒකයි. මරණ බය විතර නෙවෙයි මරණ දුකකුත් තියෙනවා. මේ ලෝකේ තියෙන ලොකුම දුක මරණ දුක. මැරෙයි කියන මරණයේ දුක තමයි මිනිසුන්ට තියෙන ලොකුම දුක. මරණ භයව තමයි හැම ලොකුම භය කියලා. ඒක ඕන විදියට කතා කරද්දී භාෂාවනේ වචන. හැම මොනවාවත් මිනිහා උතන තමයි බය වෙලායි. සත්තුත් ඒව සද්දයක් ආවත් බයෙන් ඉන්නේ. මිනිසුත් ඒව දැන් පොඩි අසනීපයක් තමයි මලි කොච්චර බයෙන්ද? මැරෙයි කියලා බයෙන් ඉන්නේ. නම් මෙතන මෙයා මේක දකින්නවා නම් එහෙම වෙන්නේ නැහැ. එයාගේ හිතේ ළමයි. හිතේ ඉන්න ළමයි එයා ළමයි එයාගේ හිතේ ළමයි තියාගෙන එයා ළමයි එක්ක සැප විඳිනවා. එයාගේ සැප නැති වෙනවා ළමයින් මරනවා. ළමයා මරන්නේ ළමයා කතාවන්නේ. මෙයාගේ ඇතුලේ කතාව වෙන්නේ කන්නේ මෙයාගේ සැප නැති වෙනවා. මෙයාට දුක එනවා. මෙයාගේ දුක එනකොට මෙයා බය. ඒක නිසා එළිය ළමයා සෙනෙ වෙනකොට මෙයා බය. නැතුව ළමයා කතාවන්නේ මේක මෙයාගේ කතාවනේ. අර අපි කිව්වේ එළියේ ඉන්න එකම කෙනාට මේගොල්ලෝ කතා හදාගෙන අඬනවා කියලා කරුණා. එයා හඳන්නේ නෝනා ගැන හිතලා අරයා හඳන්නේ අම්මා ගැන හිතලා අරයා හඳන්නේ ආච්චි ගැන හිතලා. ඒතකොට එයාගේ හිතේ ජීවත් වෙනවා මිසක් අරයාගෙන් වැඩක් වෙන්නේ නැහැ මේ කාටවත්. ඕක පුදුම කතාවක් ඕකේ තියෙන්නේ මේ අල්මාරියේ කණ්ණාඩියේ කිව්වා වගේ තමයි. අපි ආශ්‍රය කරන්නේ මේක. අපි හිතේ හදාගත් එකක්. සෝදරා බලන්න අපු වෙලාවේ සෝදරා කකුල් දෙක අල්ලන් අඬනකොට
මෙයා කිව්වනේ කවුද සුද්ධෝදන රජුට කියන්නේ පාපුටයි පළපු දෙකලම මේ කරන්නේ නෑ ඕන්තරන් හදන්න දෙන්න. එයාගේ අර කොනේ තියෙන එකෙන් තමයි කිසි දෙයක් කියන්න එපා කියලා. ඒක ඒකට එයාගේ දුක නැති වෙනවනේ. රණ්ඩලන්ඩ ඉවර වෙලා කපු දෙකම දාන්නේ කවුරුත් මොමාන්නේ නෑ. මුදු කෙනෙකුගේ. මං හිතන්නේ අම්මා ඔක්කොම අමතක වුණා හරි කියලා අම්මට. මොකද ඕවයි මට පේන්නේ අම්මගේ තව ප්‍රාණවත් ගතියක් ඇති කළා වගේ. මේකේ තියෙන්නේ කළු ගලක් හිත කළු ගලක් කරන්න ඕනේ කියන්නේ. මේකෙන් කියන්නේ දුක නැති වෙන කියන එක. මේ ධර්මයේ අම්මේ මේ දකින්න ඕනේ කෝණයක් තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණෙනි උදෑසන හිමිදිරි පාන්දර තනාග පිපිනි දිය බිඳක දේ දුන්නත් දකින්න බෑ අපිට ඕනි කෝණයෙන් බැලුවා කියලා. ඒ හිරු එළිය කොතනද? ඒ පිනි බිඳ කොතනද? අපේ ඇහැ කොතනද? මේ එකම එක කෝණකින් බැලුවොත් විතරක් ඔබට දේ දුන්නක් බලතේ කියලා. මේ ධර්මයේ ඕන විදිහට බැලුවා කියලා ඔබට නිවන් මඟ හම්බ වෙන්නේ නැහැ කියලා. මේ ධර්මයේ දකින්න ඕනේ ඒකායන මග්ගෝ අයම් වික්කවගෙන එකම එක කෝණකින් බැලුවොත් විතරයි නිවන හම්බ වෙන්නේ. නැත්තම් කොහෙන් හරි ආව වෙන එක්ක සීලයට ආව වෙනවා එක්ක සමාධියට ආව වෙනවා එක්ක මොකකට හරි එකකට එක්ක දානෙට ආව වෙනවා මොකකට හරි එකට අපි ආව වෙනවා මිසක් නිවන හම්බ වෙන්නේ නැහැ. සීලෙන් කොහොමද නිවන් දකින්නේ? සීලෙන් කොහොමද නිවන් දකින්නේ? අපමණ කියන්න පුළුවන්ද? සීලෙන් කොහොමද නිවන් දකින්නේ? හරිද? භාවනාවෙන් කොහොමද නිවන් දකින්නේ? ඒ තුනම එකතු වෙන්න ඕනේ. එතකොට සීලෙන් දැන් සීලය කියන්නේ ඉස්සර කරන්නේ તો හොඳ ජාතකයේ සීලෙ මේ කරන්නේ. දානෙ කියන්නේ දානෙ දීලා ඒකෙන් ලැබෙන මේ පින භාවනාවෙන් උත්තර ඒ තුනම එකතු නම්. මම හිතන්නේ තුනම එකතු වුණාම සසර යතයි නිවන් දකින්න බෑ. මොකද සීලයෙන් හොඳ කෙනෙක් වෙනවා කියන්නේ එතන ආත්ම සංඥාව වැඩි වෙනවා, ඝන වෙනවා. හොඳ කෙනෙක් කියන සංඥාව වැඩි වෙනවා කියන්නේ ආත්මීය සංඥාව ඝන වෙනවා කියන්නේ නිවන් දකින්න බැරි වෙනවා. මම අත්හරින්නේ කොහොමද? මම ලොකු වෙන තැන. මාන්නය වැඩි වෙන තැන කොහොමද? දැන් මම හොඳ කෙනෙක් කියන මාන්නය වැඩි වෙන තැන කොහොමද? එයා සසර යන්නේ. නෑ එතකොට දැන් අම්මේ අර දකින්න කෝණේ නිවන් මඟ අත්හරින මඟ නිස්සරණ එක ස්ට්‍රෙස් කිරීමක් නෑ. ඒකයි මම අර කිව්වේ දකින්න කෝණේ වැරදි කියලා. මේක අත්හරින මඟ රැස් කරන මඟක් නෙමෙයි. රැස් කරන සියල්ල සසරයි. සසර යන මඟ දාන සීන භාවනා සසර යන මඟ. සීල සමාධි ප්‍රඥා සසර යන මඟ. නිස්සරණ මඟ වෙනින් මඟක්. මේක දකින්න හරි අමාරුයි. පටිසෝතගාමි ප්‍රතිපදාව කියන්නේ අනුසෝතේ නෙමෙයි. දානේ සීලේ භාවනාව සසර යන මඟ කර්මඵලවාදයටයි තියෙන්නේ. කර්මේ රැස් වෙනවා කියන තැන තියෙන්නේ. ඒක රැස් කරන ගමන සසරයි තියෙන්නේ. හේතුඵල ධම හේතුව තියෙනකොට ඇති වෙනවා නැති වෙනකොට නැති වෙනවා කියන තැන තියෙන්නේ. ඒක හේතුඵල ධම කියන්නේ කර්මඵල කියන්නේ නාම රූපත් එක්ක නාම රූප මිදෙන තැනයි නිවන් මඟ තියෙන්නේ. අතරම මේ සමාජය තුළ යන මේ ට්‍රැඩිෂනල් බුද්දිසම් සංස්කෘතිය තුළ යන අය නිවන් දකින්නේ නැහැ. මේක හරිය අමාරුයි කෙනෙකුට නිවන් මඟ හඳුනා ගන්න. ඉතින් නිවන් මඟ හඳුනාගෙන ඔය දේ කරාට කමක් නැහැ කියන එක නම් මම කියනවා. ඒ කියන්නේ නිවන් මඟ හඳුනාගෙන ඕන දෙයක් කරතැයි. ඕන මේ සමාජය තුළ මේ රහතන් වහන්සේට මිනිස්සුත් එක්කලා ඒ විදිහටම ජීවත් වෙතයි. හැබැයි කෝණේ වෙනස්. පුංචි දරුවගේ සෙල්ලම් ගෙදර ලොකු එක්කෙනා යන්නේ රැවටිලා නෙමෙයි. රහතන් වහන්සේ සමාජය තුළ ඉන්නේ රැවටිලා නෙමෙයි. පොය දවසට දානයක් දෙන්න පුළුවන් රැවටිලා නෙමෙයි. අවබෝධයෙන් අත්හරින. ඒක මම තනම පෙන්නේ දානයක් අත්හරිනවකට කොහොමද හදාගන්නේ? අපිට ඕන කෙනකින් අහන්න පුළුවන් කොච්චර දුරට රැවටිලාද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් ඔන්න ඔය ප්‍රශ්නේ. එයාගෙන් අහන්න ඕන එකපාරටම සීලෙන් කොහොමද නිවන් දකින්නේ? හැබැයි ආර්යවරු දකින්න සීලෙන් නිවන් දකිනවා. මේ මිනිස්සු රකින්න සීලෙ මිනිස්සු හිතන් ඉන්න තැනයි වැරද්ද තියෙන්නේ. ආර්යවරු රකින්න සීලයක් තියෙනවා. මේ ඇහැට එනවා අරමුණ ඇත්ත දකින්න එක සීලයක්. දිවට එනවා රසක් ඇත්ත දකින්න එක සීලයක්. පටිසංකා යෝනිසෝ කියන වචනේ තියෙන එකයි. ඒකෙන් ගැලවිලයි සීලය රකින්න.
පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවාමි පටිසංකා යෝනිසෝ සේනාසනං පටිසංකා යෝනිසෝ ගිලානපච්චං පටිසේවාමි සිව්පසේ පරිහරණය කරනවා මිදෙලා ඇලෙන්නේ නැතුව හැමතැනම ඇත්ත දකිනවා. එතකොට හැබැයි තියෙන්නේ නිවන් මඟ. කියන්නේ නිවන් දැකපු නැති කෙනෙක් ඔය පටිසංකා යෝනිසෝ කියන ඔය ඔන්නෝකේ වාචනේ අර මේ යෝනිසෝ මානසිකාරයත් එක්ක යන ගමන තුළ නිවන හම්බ වෙනවා. ඒ කියන්නේ ප්‍රතිපදාවයි යන්නේ. ප්‍රතිපදාව තමයි එනේන අරමුණ දකිනවා. ඇඳුමක් අඳින්න ගියත් දකිනවා මේ බාහිර සිත ඇතුලේ උපාදාය මේ දැනෙන්නේ විඥානේ මේක එළිය මොකද්ද? මේක මිදෙන එක දකිනවා. මේ මම මේකට බාහිරට ඇලෙනවද? බාහිරට යනවද මගේ හිත? ඒකේ මං එතකොට ආත්මයේ ඉන්නවා. පුජ්‍යලයා මිදෙන්නේ. පුජ්‍යලයා මිදෙන තැනට යනවා සත්‍ය දැක දැක යනවා. නාමයේ රූපේ ඇත්ත කරගන්න නැතුව නාමයේ රූපේ මිදි යනවා. ඇත්ත දකින්නකොට මිදෙනවා. ඒ කියන්නේ මම හිතින් හදාගත්ත දෙයක් මිසක් එළිය නෙමෙයි කියන එක දකින්නකොට ඒක එළියෙන් හොයලා ඒකෙන් සැප හොයන්නේ නැහැ. එළිය තියෙන එකෙන්. හිතේ තියෙන එකෙන් සැප හරි දුක හරි එයා දකිනවා. අපිට තේරෙනවද කියන්නේ? එළිය තියෙන එකෙන් සැප හොයන්නේ නැහැ. එයා මේ අල්මාරියෙන් සැප හොයන්නේ නැහැ. නමුත් අල්මාරිය අරිනවා බඩුත් දානවා. එයා දරුවගෙන් සැප හොයන්නේ නැහැ. දරුවට නාවනවා, කවනවා, බොනවා කොහොම කරනවා. අන්න ඇලිලා නැති එක්කෙනා අන්න ඇලිච්ච එක්කෙනා කෙලස් රැස් කරන එක්කෙනා දෙන්නේ. ඔය ඉතින් භාවනාවක් වුණත් ඒක කරලා ඒ කියන්නේ හිතන්නේ නැතුව සැප හොයන්නේ නැතුව කරන්නේ. මේක අවබෝධයෙන් යනවා. මේක ගොඩක් අමාරුයි අර කාලයක් තිස්සේ ගිය විදිහට අපි පුරුද්දට නිකම්ම තල්ලු වෙනවා. මම තේරණේ කියන එක පුරුද්දට තල්ලු වෙනවා. මොකද මේක මේ හරි අමාරුයි මේ බුදුන් වහන්සේත් ඒකයි මේ බුද්ධත්වයේ ලැබුවට පස්සේ මේක කොහොමද මම මේ මිනිස්සුන්ට දේශනා කරන්නේ තේරුම් කරන්නේ කොහොමද මේ ධර්මයේ තේරුම් ගන්න කියලා. අතර අපිටත් ඒක දැන් තේරෙනවා. දැන් අපිට දැන් තේරෙනවානේ මේ මිනිස්සුන්ට දැන් අම්මටම තේරෙනවානේ මේක කියන්නේ කොහොමද? කෙනෙකුට කියන්නේ කොහොමද මේක මේ සසර යන මේක රැස් වෙනවා මේක රැස් වෙන්නේ නැති තැන නිවන කියලා කියන්නේ කොහොමද? මොකද මිනිස්සු ඔක්කොම පුරුදු වෙලා තියෙන උපන් දා සිට රැස් කරන්නේ. ඒක සසන. දුක. ඒ රැස් කරන්නේ දුක. මේ අනිත් එක මෙහෙමයිනේ. පටිසෝතගාමී මග. ඇත්තටම අවුරුදු 400ක් මේ දහම වැළලීලා හිතනවාද එක දාසින් මෙහෙම මේ කියලා. නමුත් දැන් නම් අර එක්කෙනෙක් හරි කතා කරොත් තමයි ඒක වෙන්නේ. මේක වෙනින් න්‍යායකින් අපිට ඒක මම දැන් වැඩි කතා කරන්නේ ගොඩක් අයට. මේ දැන් මෙතන ඉඳන් ධර්මයේ ඇත්ත කිව්වනකොට ඔතනට අම්මා හිතුවේ නැතුණාට අම්මා හිතනව නෙමෙයි මනස සම්ප්‍රේෂණය වෙනවා. අර උඩ විදුලි කරනකොට මෙහි ජනෙල් එල්ලෙන්නේ තරංග ආයාම යම් මේ සමාන වෙලා. අන්න ඒ වගේ අනිත් කෙනාගේ මනස මේ මනසට ටියුන් වෙනවා. අර නාලිකා අල්ලනවා වගේ ටියුන් වෙනවා. එතකොට මම ඒ කියනවා කියන්නේ එක්කෙනෙක් බුදු වුණා ඒකයි සම්මා සම්බුද්ධ එක්කෙනෙක් බුදු වුණා අනිත් ඔක්කොටම යාකින් යනවා කියන්නේ ඒකයි. එක්කෙනෙක් ධර්මයේ ඒකයි කියන්නේ මේ ශාසනය වෙනුවෙන් යමක් කරනවා නම් තමන් ධර්මය අවබෝධ කරගන්න කියලා. බුදුන් වහන්සේ කියනවා මේ කවදා හරි මේ ශාසනය රැකෙන්නේ මේ මගපල්ලාභීන් ඉන්නකම් කියලා. ඒකට හේතුව තමයි එයා ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ ඒක බුදුන් වහන්සේට කරන ගෞරවයක් විදිහට ධර්මය ආબોධ වුණු කෙනෙක් ධර්මයේ නිවැරදිව දේශනා කරන්නේ. එයා පොතේ තියෙනවා කියලා හරියන්නේ නැහැ. මොකද පොත එක විදිහට ඒවා ලියලා එක විදිහට හදන්න පුළුවන්. නමුත් බුදුන් වහන්සේ පැහැදිලි කරපු ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ එයා හිත ඇතුලෙන් මිදෙන්නවා. මිදුනමයි බුද්ධ වෙන්නේ. එතකොට අර සිතුවිලි වලින් මිදුණු තැන තමයි මොහොතට අවදිය කියන එක තියෙන්නේ. මේ සිත දැකලා ඒ සිත දැකලා ඒ සිතත් මිදිලා මේ සිතත් මිදුතන හම්බ වෙන බුද්ධක්ෂණය කියන එක. එතන අම්මට තාම තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ එතන තේරෙන්නේ නැහැ. එතන තව ටිකක් කොහොම එදා ඕම මේ පොත දුන්නේ එතන පොඩ්ඩක් අම්මට පොඩ්ඩක් මොහොතට අවදිය කියන එක පොඩ්ඩක් බලන්න. ඒක තේරෙන්නේ නැති වෙයි. ඒක කොහොම හරි තේරුම් ගත්තොත් තේරෙනවා නිවන් මාර්ගය එතකොට කොහොමද ගැලපෙන්නේ කියන එක. දැන් ඇති හිත ගැන කල්පනාවෙන් ඉන්නකොට මේ හිතට වෙනි විශ්වචන ගොඩක් කතා කරනවා. අපි දැන් ගොඩක් කරාට කරන දේවල් ගැන කතා කරනවානේ. වෙන දේවල් ගොඩක් කතා කරනවානේ. නිකන් කාල බොනේවා ඔය සාමාන්‍යයෙන් වගේ අපි කිව්වේ මේක හදන්නේ ඒවා මේව කතා කරනවානේ.
මාර්ගයේ යනකොට මේ මාර්ගයට හොඳින් ප්‍රවේශ වෙනකොට එයාට හිත බලන්න පුරුදු වෙනානේ. මේ අපි ලෝකෝත්තර භූමියේ එන්නේ අපි පුරුදු වෙන්නේ. අපි දැන් අර මේ නිවන් මඟ මේක හොඳට දැනගන්න ඕනේ හැමතිස්සෙම මේ අපි නිවන තමයි